අයිබෝන් ළමයි. එතකොට අද අපි නිෂ්පාදන පිරිවෙය කතා කරන දෙවෙනි දවස. නැත්නම් ඔය නිෂ්පාදන පිරිවෙයත් එක්ක ඉන්න පාඩම් මේකකේ දෙවෙනි කොටස. අපි කලින් කතා කරා ගිය සතිවල නිෂ්පාදන පිරිවෙය කියන්නේ මොකක්ද? නිෂ්පාදන පිරිවෙය කියන එක හැදෙන පිරිවෙය මූලිකාංග මොනවද? සහ මේ ද්‍රව්‍ය පිරිවෙය ගණනය කරගන්න ආකාරය තමයි අපි අන්තිමට කතා කරන්නේ. එතන ඉඳන් අද ඉස්සරහට අපි කතා කරගෙන යනවා නිෂ්පාදන පිරිවෙය ලේඛනයේ ආකෘතිය සහ සම්පූර්ණ නිෂ්පාදන පිරිවෙය කොහොමද හැදෙන්නේ කියන එක ගැන. ඒතර එතෙන්ට යන්න කලින් මම ගිය සතියේ ඔයාලට කිව්වා ප්‍රශ්නාංක 6 ද්‍රව්‍ය පිරිවෙය ගණනය කරන ගාණක් තියෙනවා ඒ ගාණ හදන්න කියලා. අපි ඉස්සල්ලාම බලලෙමු ඒ ද්‍රව්‍ය පිරිවෙය ගණනය කරන ඒ ගැටලුව කොහොමද ඉස්සන්නේ කියලා බලන්න. ප්‍රශ්නාංක 6 ටෙස්ට් බේකරි නිෂ්පාදන ආයතනයේ 2019-12/31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ පහත තොරතුරු දක්වා ඇත. පාන් පිටි මිලදී ගැනුම්, ගෙනීමේ කුලී, පිටි බෑමේ කුලී, පිටි ගබඩා ආරක්ෂක වැටුප, ආපසු හරවා යවුම්, තෙල් මිලදී ගැනීම, දර මිලදී ගැනීම, ජල පරිභෝජනය, ඉතිරි අමුද්‍රව්‍ය තොග දෙනවා 19.1 දිනට පාන් පිටි තිබිලා තියෙනවා 96500ක 19/12/31 දිනට පාන් පිටි තිබිලා තියෙනවා රුපියල් 70000ක පොල් තෙල් තිබිලා තියෙනවා 14500. ආගෙන අහනවා 2019/12/31 දිනෙන් අවසන් වර්ෂයේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවෙය ගණනය කරන්න. ඔයාලට මම කිව්වා ද්‍රව්‍ය පිරිවෙය ගණනය වෙනකොට අපි ගණනය කරගන්නේ අමුද්‍රව්‍ය වල ආරම්භක තොගය ගන්නවා. මේ ගානේ ආරම්භක තොගය කියන්නේ 19.1 දිනට තොග. ඒකට ඔයා ගන්න ඕනේ එකතු කරගන්න ඕනේ ගැනුම්. ඊළඟට ඒට අදාළ අනිකුත් තියෙනවා. ගැනුම් වලට අදාළව තියෙන්න පුළුවන් ගෙනීමේ කුලී, තීරු ගාස්තු, පැටවීමේ බෑමේ ගාස්තු වගේ වියදම්. ඒ වියදම් එකතු කරනවා. ඊට එකෙන් ආපසු යවුම් අඩු කරන්න ඕනි, අමුද්‍රව්‍ය ආපසු යවුම් අඩු කරන්න ඕනි. ඊට අමතරව තොග හානි වෙලා තිබුණොත්, තොග ගැනිලි කරලා තිබුණොත් මේ අමුද්‍රව්‍ය තොග ඒවා අඩු කරන්න ඕන. ඒතර මම ඒ ටිකට පොඩ්ඩක් ඉඳ තියා ගන්නවා. ඒතර ආරම්භක තොගය සහ ඒවා ගලපුවාට පසු අපිට එනවා පරිභෝජනය සඳහා ඉදිරිපත් කළ ද්‍රව්‍ය පිරිවෙය. පරිභෝජනය සඳහා ඉදිරිපත් කළ ද්‍රව්‍ය පිරිවෙය. ඒකෙන් අපි අඩු කරනවා අවසාන ඍජු ද්‍රව්‍ය තොගය. එතකොට එනවා පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවෙය. නැත්තම් පාවිච්චි කළ ද්‍රව්‍ය පිරිවෙය. ළමයි වචනය කුමක් වුණත් කමන්නේ. පාවිච්චි කළ ද්‍රව්‍ය පිරිවෙය, පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවෙය, භාවිතා කළ ද්‍රව්‍ය පිරිවෙය ඕන එකක්. රයිට්. දැන් මේක තමයි අපි කරගන්න ඕනේ. අපි බලමු බේකරියක්. මේ බේකරි එක තමයි අපි ද්‍රව්‍ය පිරිවෙය ගණනය කරන්නේ. පාන් පිටි අරගෙන තියෙනවා 4,26,000ක. දහස් වලින් හදාගෙන යනකො වැඩි ලේසියිනේ. ඉලක්කම් ලියද්දි. ගෙනීමේ කුලී, පිටි බෑමේ, පිටි ගබඩා ආපසු හරවා යවුම්, පිටි වෙන්න ඇති. තෙල් වල කියනවා සෑම පිටි කිලෝ 5කටම පොල් තෙල් ලීටරයක් යදී යුතුයේ. එහෙමයි තෙල්, දර සහ ජලය සහ ඉතිරි තොග ගැන කියනවා. දැන් ළමයි තීරණයකට එන්න වෙනවා. ඍජු ද්‍රව්‍ය ලෙස සලකන්නේ මේවෙන් මොනවද? අනිවාර්යයෙන්ම අපිට පිටි ඍජු ද්‍රව්‍ය ලෙස සලකන්න වෙනවනේ. එහෙනම් අපි මෙතෙන්දී ද්‍රව්‍ය ගැනුම් වලදී අපි එතන ඍජු ද්‍රව්‍ය ලෙස සලකනවා පාන් පිටි 426,000යි ධන තෙල්, පොල් තෙල් ඒකත් අපිට සලකන්න වෙනවා. මේ නිෂ්පාදනයේදී අනිවාර්යයෙන්ම දරන්න වෙන නිසා සහ නිෂ්පාදනයේ සමග ඍජු සම්බන්ධතාවයක් තිබෙන හින්දා අපේ ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට නැත්නම් ඍජු ද්‍රව්‍ය විදිහට. එහෙනම් මේ දෙකේ එකතුව තමයි අපි මෙතෙන්දී මුළු ගැනුම් කියලා ඉදිරිපත් කරන්නේ. මේ දෙක එකතු කරපුවාම 6යි 8යි 2යි 10යි 0යි 2යි 4යි 6යි 6,06,000ක ද්‍රව්‍ය අරගෙන තියෙනවා.
දැන් ඔයා බලනවා ඊට පස්සේ දර මිලදී අරගෙන තියෙනවා ජල පරිභෝජනයක් තියෙනවා. ළමයි. ජලය කියන එක නිෂ්පාදන ක්‍රියාවලියේදී ද්‍රව්‍යයක් විදියට පාන් හදන්න විතරක් නෙවෙයි පිරිසුදු කිරීම කටයුතු වලටත් ගන්න ඕනේ. එහෙනම් අපිට ජලය ඍජු ද්‍රව්‍යයට ගන්න මේ අවස්ථාවේ බෑ. ඊළඟ එක තමයි දර. දර කියන්නේ මෙතෙන්දී ඉන්ධනය විදියට භාවිතා කරන්නේ. ඒක අපි ගන්න ඕනේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයට. ඒක ඍජු ද්‍රව්‍යයක් නෙමෙයි. මොකද අපිට පාන් ගෙඩියක් එක්ක කොපමණ දර ප්‍රමාණයක් ඒ සඳහා ද්‍රව්‍ය ලෙස වැය වෙලා තියෙනවද කියලා කියන්න බෑනේ. ඒ හින්දා පානුයි දරයි ගත්තාම ඒකේ ඍජු ද්‍රව්‍ය සම්බන්ධතාවයක් නැහැ. එහෙනම් ගැනුම් විදිහට ගන්න අපි තෙල් සහ පිටි විතරයි. පාන් පිටි මිලදී ගැනුම් ගත්තා. තෙල් ගත්තා. ගෙනීමේ කුලිය තියෙනවා. ඔය පිටි ගෙනීමේ කුලිය අනිවාර්යයෙන්ම ගන්න එපා. ගෙන ඒමේ කුලිය 4800යි කියන්නේ 4.8යි දහසලු. පිටි බෑමේ කුලිය 2200යි. පිටි කපඩා ආරක්ෂකගේ වැටුප. පිටි කපඩාව ආරක්ෂා කරන්න කෙනෙක් ඉන්නවා එයාගේ වැටුප. ඒක ළමයි ඍජු ද්‍රව්‍ය පිරිවැයට ගන්න බෑ. ඒක වක්‍රාකාරයෙන් ගෙවන ගෙවීමක්. මේ නිෂ්පාදනයත් එක්ක ඒකේ සම්බන්ධතාවය වක්‍රයි. එහෙනම් ඒක යන්න ඕනේ නිෂ්පාදන මොන කාර්යයටද? නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයට තමයි ඒක යන්නේ. එහෙනම් ඒක අපි මෙතෙන්ට ඇතුළත් කරන්නේ නැහැ. ඊළඟට ආපසු හරවා යව්. මේ ගත්ත පිටි ආපහු හරවලා යවලා තියෙනවා. ඒව අපි අඩු කරන්න ඕනේ. බලමු තව එකතු කරන જાති තියෙනවද කියලා. තෙල් මිලදී ගැනුම් ජල නැහැ. මේ ටික විතරයි එකතු වෙන ඒවා තියෙන්නේ. මේ එකතු වෙන මං ආපහු යවපු පිටි අඩු කරනවා. ආපසු යවුම් තියෙනවා 6000. right. දැන් ඊළඟට බලනවා මේ ගානෙන් ගන්න තියෙන ටික ගත්තා ආරම්භක තොග තියනවාද කියලා. ආරම්භක පාන් පිටි තියෙනවා 96500. right. මම දැන් සුළු කිරීම වලට යනවා. 8යි 2යි 10යි බිඳුවයි 7යි. 7යි 2යි 9යි 13න් 3යි 1යි 6යි. 613න් අඩු කරනවා 6ක්. ඒ 6ක් අඩු කරපුවාම එනවා අපිට 13න් 6ක් 7යි 607,000ක්. ඒ 607,000යි මෙතන තියෙන ආරම්භක තොගය එකතු කරපුවාම තමයි පරිභෝජනය සඳහා ඉදිරිපත් කළ ද්‍රව්‍ය පිරිවැය එන්නේ 5යි 7යි 6යි 13න් 3යි 10න් 0.1යි 7,03,000ක් එනවා පරිභෝජනය සඳහා ඉදිරිපත් කළ ද්‍රව්‍ය පිරිවැය. 7,03,000ක් 7,03,500ක් 5යි 7යි 6යි 13න් 3යි 10න් 0.1යි 7යි 7,03,500ක් පරිභෝජනය සඳහා ඉදිරිපත් කළ ද්‍රව්‍ය පිරිවැය. ඒ කියන්නේ අපි අවසාන තොගය අඩු කරනවා. අවසාන තොගය තියෙනවා පාන් පිටි තෙලුයි. මොකද කරන්නේ? දෙකම ගන්නවා දෙකක්ද ගන්න. දෙකම ගන්න එපා. මෙතන ගැලුම් කියලා ගත්තේ තෙල් සහ පිටි දෙකම නම් ඒ ගත්තේ වගේ මේ ඉතුරු වෙච්ච ඒවා තියෙන්න. ඉතුරු වෙච්ච ඒවා තමයි මෙතන දීලා තියෙන්නේ. පිටි තියෙනවා 70,000ක තෙල් තියෙනවා 14,500ක. දෙකම ගන්න එපා. අපි අඩු කරනවා 5යි 4යි 8යි. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයනවා නැත්නම් ඍජු ද්‍රව්‍ය පිරිවැය. ඇත්තටම ආයතනයේ 5න් 5ක් බිඳුවයි 13න් 4ක් 9යි 9න් 8ක් 1යි 6යි 6,19,000යි මොකක්ද? ඇත්තටම පාවිච්චි කරපු ඍජු ද්‍රව්‍ය වල පිරිවැය. තවාගේ විතරක් ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට ජලය පරිභෝජනය, ජල පරිභෝජනය සහ දර පරිභෝජනය නැත්නම් දර වලට ගියපු වියදම කොහෙටද දාන්නේ කියලා. ඒක දාන්නේ ළමයි නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයට. ඍජු ද්‍රව්‍ය පිරිවැයට නෙමෙයි. පැහැදිලිනේ? රයිට්. අපි අද එතන ඉඳන් ඉස්සරහට යන් අඩුපාඩු තියෙනවා නම් ඒවා හරි වැරදි හදාගන්න. ඒ හරි වැරදි හදාගන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ළමයි මම ගිය සතියේත් ඔයාලට කිව්වා අපේ WhatsApp group එක.
WhatsApp number එක 076යි මේකට වාගේ ප්‍රශ්න යොමු කරන්න. ඊට අමතරව තමයි මම මේ සතියේ ඉඳන් හිතාගෙන ඉන්නවා ඔයාලට ඔයාලා මේ විදිහට මේ පාඩම් ටික ඔන්ලයින් බලනවට අමතරව Zoom එකෙන් ක්ලාස් එකක් දෙකක් කරන්න නිෂ්පාදන පිරිවැය ගැනම නැවති ගැනීමක් නෙමෙයි මේකේ තියෙන ප්‍රශ්න සහ අමතර තව ගණන් ටිකක් කරන්න. එහෙනම් ඒකත් එක්ක සම්බන්ධ වෙන ගෲප් එකේ ඉන්නවනම් ගෲප් එක හරහා මම දැනුවත් කිරීම කරනවා කොහොමද එන්න ඕනි කියලා. ඒතකොට එතෙන්දී ඔයාලට පුළුවන් ඔයාගේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒ ප්‍රශ්න ටික යොමු කරන්න ගෲප් එක හරහා යොමු කරපු ප්‍රශ්න වලට මට පුළුවන් Zoom එක හරහා ඔයාලට උත්තර දෙන්න. එහෙනම් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් එතෙන්ට යොමු කරන්න. හරි? අපි යනවා එතකොට එතනින් එහාට ළමයි පොඩ්ඩක් එන්න 4 වෙනි පිටුවේ තියෙනවා ඍජු වියදම් හඳුනා ගැනීමේ මූලික ලක්ෂණ. ඔය සමහරු කිව්වා මේ ඍජු වක්‍ර වෙන් කරගන්න එක ගැටලුවක් කියලා. ඍජු වක්‍ර වෙන් කරගන්න එක මහා ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. මෙතෙන් දැල්ල පොඩ්ඩක් මේක බලන්න. පිටු අංක 4. බලන්න ඍජු වියදම් හඳුනා ගැනීමේ මූලික ලක්ෂණ දෙනවා. ඒ කියන්නේ යම් වියදමක් ගත්තාම මේ අදාළ වියදම නිෂ්පාදන කටයුතු සමග ඍජුවම සම්බන්ධද නැද්ද යන්නේ. මොකද්ද මේ ඍජුවම සම්බන්ධයි කියලා කියන්නේ? එනම් නිෂ්පාදන කටයුත්ත වෙනුවෙන් යෙදිය යුතුයමයි හඳුනාගත හැකි වෙන්නේ. දැන් උදාහරණයක් පාන් වලදී පාන් පිටි ඍජු ද්‍රව්‍ය වෙන්නේ පිටි නැතුව පාන් බිහි කරන්න බෑ. එහෙනම් ඒක ඍජුවම නිෂ්පාදිතයත් එක්ක සම්බන්ධයි. රයිට්. ඒතකොට ඒක පළවෙනි කොන්දේසිය. දෙවෙනි එක නිෂ්පාදන ප්‍රමාණයේ ධාරිතාව වෙනස් වෙනවත් සමගම පිරිවැස් සමානුපාතිකව වෙනස් වීම. දැන් පාන් එක ගෙඩියක් හදන්න ග්‍රෑම් 200ක් යනවා. පාන් ගෙඩි එකක් හදන්න ග්‍රෑම් උදාහරණයකට මම කියන්නේ 200ක් යනවා. පාන් ගෙඩි දෙකක් හදන්න යන්නේ 350ක් නෙවෙයිනේ 500කුත් නෙවෙයි 400. එතකොට මේ පැත්තෙන් නිමි ඒකක ප්‍රමාණය වැඩි වෙනකොට මේ පැත්තෙන් ද්‍රව්‍ය පිරිවැය මොනවා වේගෙන යනවද? පිටිවල පිරිවැය වැඩි වේගෙන යනවා. ඒ හින්දා මේ ඒකකයක් සමග වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ඒකක ප්‍රමාණය වැඩි වෙද්දී පිරිවැය සමානුපාතිකව වැඩි වෙනවා. 1යි 200 3ක් හැදුවොත් යන්නේ 600යි අලුතෙන් ගිහිල්ලා තියෙන්නේ එකකට 200යි. පැහැදිලිද? ඊළඟ කතාව කියනවා අනෙකුත් අයිතමයන් සමගව සාපේක්ෂව සසඳන විට ප්‍රමාණාත්මක අගයක්ද නොවේද යන්නේ. දැන් ළමයි සමහර අවස්ථාවල් තියෙනවා. සමහර වෙලාවට මේ පිරිවැය වර්ගීකරණය කිරීම කලමනාකාරීත්වයේ තීරණ මත වෙනස් වීමක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට හිතන්නකො නූල් අපිට ඒකකයක් එක්ක කොපමණ ප්‍රමාණයක් යනවාද කියලා වෙන් කරලා කියන්න බැරි වුණාට ඒකක ප්‍රමාණය වැඩි වෙනකොට වැඩි වෙන හින්දා අපි ඍජු පිරිවැයක් විදියට ගන්නවා ඇඟලුම් වලදී නූල්. පැහැදිලි? රයිට්. හැබැයි අපි සැලකිල්ලට ගත්තොත් එහෙම ඒක ප්‍රමාණාත්මක වියදමක් නෙමෙයි නං. ඒ කියන්නේ නිෂ්පාදනයේදී දරන අනිත් ද්‍රව්‍යත් එක්ක බලද්දී ඒක ප්‍රමාණාත්මක නැත්තම් අපිට ඒක වක්‍ර වලට දාන්න පුළුවන්. එහෙම තැන් තියෙනවා. රයිට්. එහෙනම් ලොකු ගැටලුවක් කරගන්න එපා. මේ කියන කාරණා. ඒකයි මේක කියන අනෙකුත් අයිතමයන් සමග සාපේක්ෂව සසඳන විට ප්‍රමාණාත්මක අගයක් නොවේද යන්න. පොඩි අගයක් තියෙන එකක් නම් අපි ඒක නිෂ්පාදන පොදු කාර්යයට දාලා නිකන් ඉන්නවා. පැහැදිලිද? ඊළඟට වක්‍ර වියදම් හඳුනා ගැනීමේ මූලික ලක්ෂණ. නිෂ්පාදන භාණ්ඩ ඒකකයක් තුලින් මේ වෙනුවෙන් දරා ඇති වක්‍ර වියදම ඍජුවම නිරූපණය නොවීම. දැන් උදාහරණයක් විදිහට පාන් ගෙඩියක් ගත්තාම කොච්චර විදුලි ගාස්තුවක් ඒ වෙනුවෙන් වැය වුණාද කියන එක පාන් ගෙඩියක් දිහා බලලා අපිට තීරණය කරන්න නිගමනය කරන්න අමාරුයි. ඒ හින්දා විදුලි ගාස්තුව පාන් නිෂ්පාදනයේදී අපි විදුලිය වෙනුවෙන් කරපු පිරිවැය ඍජු වියදමක් විදිහට සලකන්නේ නැහැ. ඒක අපිට අවශ්‍යයි විදුලිය. බේකරියේ පාන් නිෂ්පාදනය කරද්දී විදුලිය අවශ්‍යයි. නමුත් අපි ඒක ඍජු වියදමක් ලෙස සලකන්නේ නැහැ. හේතුව ඒකකයක් තුලින් අපිට නිරූපණය වෙන්නේ නැති නිසා. ඊළඟ නිෂ්පාදනය සමග සමානුපාතිකව වක්‍ර වියදම් වල වටිනාකම වෙනස් නොවීම. යම් නිමවුම් මට්ටමක් දක්වා වැය වෙන වක්‍ර වියදම් ස්ථාවරව පැවතී. ළමයි දැන් විදුලි ගාස්තුව වගේ ගත්තාම වැඩිපුර හැදුවාය කියලා ලයිට් බිල් එකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ හින්දා අපි ආව කොහොමද ඍජු වියදම් වලට ගන්නෙ නැහැ. කුලිය වුණත් ඒ වගේ. පාන් කොච්චර හැදුවත් අපේ කර්මාන්ත ශාලාව නැත්නම් ගබඩ මේ මොකද්ද බේකරිය සඳහා දරන කුලිය එහෙම වෙනස් වෙන්නේ නැහැ. තේරෙනවද කතාව? ඊළඟ එක භාණ්ඩ නිෂ්පාදනය සඳහා අනිවාර්යයෙන්ම දැරීමට සිදු නොවීම. ඒ කියන්නේ
නිෂ්පාදන ක්‍රියාවලියේදී වක්‍ර වියදම් අනිවාර්ය නෑ. පාන් හදද්දි පිටි අනිවාර්ය වුණාට. හරි. බේකරියේ රක්ෂණ හා පරිමාණ ගාස්තු අනිවාර්යම නෑ. ඒක නොදැරුවත් පාන් හදන්න පුළුවන්. බේකරියේ රක්ෂණය නොකරුවත් පාන් හදන්න පුළුවන්. පැහැදිලි. ඉතින් ඔන්න ඔය කියන කොන්දේසි තුන නැවත නැවත බලන්න ඍජු වක්‍ර වෙන් කරන්නේ. ඒතකොට අර ඊ සතිය ආපු ප්‍රශ්න ටික එන්නේ නෑ වාට. හරිනේ? අපි දැන් අද එතනින් එහාට යනවා අපි 2 3 4 සහ 6 කියන ප්‍රශ්න ඉවරයි. අද අපි නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනයේ නැත්නම් පිරිවැය ලේඛනයේ ආකෘතිය ගැන කතා කරන්නේ. ඒතර ඔයාලට දුන්න ටියුට් එකේ 7 වෙනි පිටුවේ දාලා තියෙනවා නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය කියලා. නමුත් ඒක නම් කරනකොට නම් කරලා තියෙන නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය කියලා වුණාට නිෂ්පාදන ගිණුම කියලා. තමයි ඒකේ ගිණුමක් විදියට හදලා තියෙන ඔයාට නිෂ්පාදන පිරිවැය ගණනය කරගන්න ප්‍රකාශනය. ඇත්තටම මේ නිෂ්පාදන පිරිවැය ගිණුම තමයි ඉස්සර අපි හැදුවේ. නමුත් දැන් අපි ඒක ගිණුමක් විදියට ඉදිරිපත් කරන්නේ නැතුව ප්‍රකාශනයක් විදියට තමයි ඉදිරිපත් කරන්නේ. හරි? එතකොට මම ওই ගිණුමක රූපසරහන දාන්න හේතුව තමයි ගිණුමක තියනවා ළමයි හර සහ බැර. හර සහ බැර. එතකොට මේ නිෂ්පාදන පිරිවැය ගිණුමෙත් හර හා බැර තියෙනවා. හර බැර කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. හැමතිස්සෙම වම් අත පැත්ත ආහාර දකුණු අත පැත්ත බැර. එතකොට මෙන්න ඔයාලට දීලා තියෙන නිෂ්පාදන මොකක්ද? ගිණුම. එතකොට ළමයි කුමන හෝ අයිතමයක් නිෂ්පාදන ගිණුමේ මේ පැත්තේ ලියනවා නම් ඒක නිෂ්පාදන ගිණුමට හර වෙලා තියෙනවා. කුමන හෝ අයිතමයක් මේ පැත්තේ ලියනවා නම් ඒක නිෂ්පාදන ගිණුමට මොනවා වෙලාද තියෙන්නේ? බැර වෙලා තියෙන්නේ. එතකොට ඔයාට ඔය 7 වෙනි පිටුවේ දාලා තියෙන නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනයේ නැත්නම් නිෂ්පාදන ගිණුමේ උඩින් හරබැර කියලා ලියා ගන්න. හරබැර කියලා ලියාගෙන බලාගෙන යමු. බලන්න හර පැත්තේ තියෙනවා මුලින්ම ආරම්භක තොගය ගැනුම් ගෙනීමේ කුලී බෑමේ කුලී ගුදම් ගාස්තු වගේ වියදම් එකතු කරලා එකෙන් තොග හානි සහ ආපසු යවුම අඩු කරලා ඊළඟට තියෙනවා අවසාන තොගය අඩු කරලා පරිභෝජනය කළපු ද්‍රව්‍ය පිරිවැය අරගෙන ඒකට ඍජු වැටුප් ඍජු වෙනත් වියදම් එකතු කරලා ඊට පස්සේ පොදුකාර වියදම් පිළිවෙලට පහලට පොදුකාර වියදම් ටිකක් එකතු කරලා අරගෙන තියෙනවා යටින් කතිර 4ක උත්තරයක්. ඒ කියන්නේ AB වලට පස්සේ AB වලට පස්සේ කතිර 4ක උත්තරයක්. ඒ කතිර 4ක උත්තරේම තමයි එහා පැත්තේ තියෙන්නේ. මුළු නිෂ්පාදන පිරිවැය වෙළඳ ගිණුමට මාරු කරා කියලා තියෙන්නේ ඒ කතිර 4ම තමයි. ඒතකොට ළමයි මේකයි මේ වෙන්නේ. දැන් බලන්න මේකේ බැර පැත්තේ තියෙන එකම අගයයි. සියලු අගයන් තියෙන නිෂ්පාදන පිරිවැය ලේඛනයේ නැත්නම් නිෂ්පාදන ගිණුමේ තියෙන්නේ හර පැත්තේ. හේතුව තමයි නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය කියන්නේ අපිට වියදම. වියදම් තියෙන්න ඕනි මොන පැත්තේද තියෙනවා නම් තියෙන තැනක හර පැත්තේ. ඒක මම ඔයාලට කියලා තියෙනවා. දැන් ලාභාලාභ ප්‍රකාශනයේ ආදායම් ප්‍රකාශනය හදනවනේ. ආදායම් ප්‍රකාශනය හදන්න නැතුව ලාභාලාභ ගිණුම හැදුවනම්. ලාභාලාභ ගිණුම හැදුවා. ඒකේ පරිපාලන වියදම්, බෙදා හැරීමේ වියදම්, වෙනත් වියදම්, මූල්‍ය වියදම් තියෙන්නේ කොහෙද? හර පැත්තේ. වියදම් තියෙනකොට හැමතිස්සෙම තියෙන්න ඕනේ තියෙන තැන හර පැත්තේ. පැහැදිලිද? එහෙමනම් නිෂ්පාදන පිරිවැයට අදාළ වියදම් ටික තියෙන්න ඕනේ නිෂ්පාදන ගිණුමේ මොන පැත්තේද? හර පැත්තේ. right? එතකොට දැන් අපි බලන්න ඕනේ මෙන්න මේ කතාව. මේ නිෂ්පාදන ගිණුම හදද්දිත් ඇති වෙනවා ළමයි පියවීම් සටහන් ටිකක්. පියවීම් සටහන්. මොනවාද පියවීමේ සටහන් කියලා කියන්නේ? ඔයා දන්නවා ව්‍යාපාරයක තියෙන ආදායම් වියදම් ගිණුම් වල ශේෂ ගිණුම් කාලච්ඡේදය අවසානයේදී පියවිලා යනවා. ආදායම් ගිණුම් සහ වියදම් ගිණුම් ශේෂ හැම පියවිලා ලාභාලාභ ගිණුමට මාරු වෙනවා. ඒක අපි කතා කරා කලින් පාඩමේ. දැන් මෙතෙන්දි නිෂ්පාදනය වෙනුවෙන් දරපු වියදම් ගිණුම් වල තියෙන ශේෂ ටික නිෂ්පාදන ගිණුම හදනකොට අවුරුද්දේ අන්තිමට ඒ ගිණුම් පියවිලා නිෂ්පාදන ගිණුමට මොනවා වෙනවද? හර වෙන්න ඕනේ. නිෂ්පාදන ගිණුමට හර වෙන්න. පැහැදිලිද? එන්න ඒ නිසා තමයි මම මෙතන මේ නිෂ්පාදන ගිණුමක් දාලා ඊට පස්සේ අපි පිරිවැය ප්‍රකාශනය කියන ප්‍රකාශනය හඳගමු. right?
එහෙනම් ඔයා දැන් අද දිනේ දාලා පොතේ අනුමාත්‍රකාවක් වගේ ලියාගන්න නිෂ්පාදන පිරිවැය ලේඛනය පිළියෙල කිරීම කියලා. නිෂ්පාදන පිරිවැය ලේඛනය. නැත්නම් නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය පිළියෙල කිරීම. ඒක ලියාගන්න. ඒ අර්ථය ලියන්න යම් නිශ්චිත කාලච්ඡේදයකට අදාළ නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම සඳහා පිළියෙල කරනු ලබන ලේඛනය ඇලයිරක් ප්‍රකාශනය නිෂ්පාදන පිරිවැය ලේඛනය ලෙස හඳුන්වනු ලැබේ. නිෂ්පාදන පිරිවැය ලේඛනය වෙනුවට මින් පෙර පිළියෙල කරනු ලැබුවේ නිෂ්පාදන ගිණුම වේ. අලුත් රූල කෙල්ල යන්න. නිෂ්පාදන ගිණුමට අදාළව පහත පියවීම් සටහන යොදනු ලැබේ. ඒකෙම එනම් කාලච්ඡේදයක් අවසානයේ නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමේදී නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමේදී සියලු නිෂ්පාදන පිරිවැයට අදාළ වියදම් ගිණුම් පියවා එම ශේෂ නිෂ්පාදන ගිණුමට මාරු කළ යුතු වේ. ඒ අර්ථය අපි පියවීමේ සටහන් ටික බලමු. ඔයාලා දැන් උලක් කරලා පියවීමේ සටහන් කියලා. ඒ අර්ථයේ රෝම ඉලක්කම් 1 අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම. දැන් එයාගේ පියවීමේ සටහන ලියන්න ඕනේ. අමුද්‍රව්‍ය ගැනුම් ගිණුමේ තියෙන අගය අපි ගෙනලා දාන්න ඕනේ නිෂ්පාදන ගිණුමට. ගාවට දීලා තියෙනවා 7 වෙනි පිටුවේ නිෂ්පාදන ගිණුම. ඒ නිෂ්පාදන ගිණුමේ අමුද්‍රව්‍ය ගැනුම් ටික තියෙන්නේ මොන පැත්තේද? හර පැත්තේ.
එහෙනම් මෙතනට අමුද්‍රව්‍ය ගැනුම් ටික හර. අමුද්‍රව්‍ය ගැනුම් ගිණුමේ තියෙන අගය මේ නිෂ්පාදන පිරිවැය ගිණුමට නිෂ්පාදන ගිණුමට හර වෙනවා. එහෙනම් කොහොමද මේ සරහන ලියන්නේ? දැනටම එක සරහනක් ඔයා දන්නවනේ මේක හරනේ. නිෂ්පාදන ගිණුම හර. බැර වෙන්නේ කොහෙද? මම වඩ කිව්වා ගිණුම පිය වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම මේ වෙනකොට මොනවා වෙන්න ඕනේද? පිය වෙන්න එපා. පිය වෙන්න නම් ඒ ගිණුම වැහිලා යන්න ඕනේ. මොකද කරන්නේ? අමුද්‍රව්‍ය ගැනුම් ගිණුමට මොනා කරනවද? බැර කරනවා. එහෙනම් අමුද්‍රව්‍ය ගැනුම් වල පියවීමේ සටහන තමයි නිෂ්පාදන ගිණුම හර අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම බැර. එතකොට ළමයි තවදුරටත් පැහැදිලි කරොත් එහෙම. අමුද්‍රව්‍ය ගන්න අවස්ථාවල ඔයාලා කරන්නේ අමුද්‍රව්‍ය ගන්න අවස්ථාවල අමුද්‍රව්‍ය ගැනුම් ගිණුමට ওই ටික හර කරගන්න එකනේ. මිලදී ගන්න අවස්ථාවේදී අවුරුද්ද පුරාම අමුද්‍රව්‍ය මිලදී ගන්නවනේ. එතකොට ඔයාලා කරන්නේ සල්ලි දීලා ගන්නවා නම් මුදල් බැර කරා ද්‍රව්‍ය ගිණුම හර කරා. හරියද? ඊළඟට ණයට ගන්නවා නම් ණය හිමි පාලන ගිණුම බැර කරා ද්‍රව්‍ය ගිණුම හර කරා. ආය සල්ලි දීලා ගන්නවා නම් මුදල් ගිණුම බැර කරා ද්‍රව්‍ය ගිණුම අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම හර කරා. ඔහොම අවුරුද්ද පුරා 12 වතාවක් ගත්තා කියලා හිතන්නකෝ මාස 12ට 12 පාරක්. ඒ ගන්න හැම අවස්ථාවකදීම මේ ගිණුම හර කරනවා ඒ අදාළ ගිණුම බැර කරගන්න. මේ ගිණුමේ තියෙන ඔක්කොම ගැනුම් ටික. දැන් අවුරුද්ද අවසානයේට නිෂ්පාදන ගිණුම පිළියෙල කරන දවසට මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කරන් අපි අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම පියවනවා. පියවන්නේ කොහොමද? මේකේ මේ හර පැත්තේ තියෙන එකතුව මේ ගිණුමෙන් අයින් කරලා මෙයාව ගෙනින් දානවා නිෂ්පාදන ගිණුමේ හරට. දානකොට මේක මොකක් කරනවද? බැර කරනවා. මෙතන නිෂ්පාදන ගිණුම කියලා ලියලා මේ සම්පූර්ණ අගය බැර කරා. දැන් මෙයා ඉවරයි අගය. ඒ ගාන ගෙනින් දැම්ම කොහට? නිෂ්පාදන ගිණුමට. හරි. රයිට් එහෙනම් ඒ රෝම ඉලක්කම් 1 ලිව්වේ. රෝම ඉලක්කම් 2ටම දෙවෙනි ගිණුම විදිහට අපි ගමු. ඔයාගේ ඔගේ දාලා තියෙනවා ගෙනීමේ කුලී ගිණුම. ලියන්න ගෙනීමේ කුලී ගිණුම පියවන හැටි. කොහොමද වෙන්නේ? ඒකත් එහෙමමනේ. බලන්න අරකේ තියෙන්නේ හරට. ඔයාගේ ටියුට් එකේ නිෂ්පාදන ගිණුමේ තියෙන්නේ ගෙනීමේ කුලී හරට. හරට තියෙනවා නම් එක සටහනක් ඔයා දැන්ටම දන්නවනේ. නිෂ්පාදන ගිණුම හර. බැර වෙන්නේ කොහෙද? මේකෙදි බැර වුණේ ඒ ගිණුමනේ. අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම බැර වුණා නම් මේකෙදි ගෙනීමේ කුලී ගිණුම. ගෙනීමේ කුලී ගිණුම බැර වෙනවා. ගෙනීමේ කුලී ගිණුම බැර වෙනවා. ඊළඟට ළමයි මම ටිකක් පහළට ඇවිල්ලා ඔයාලට පේනවද දන්නේ ඍජු වැටුප් තියෙනව නේද ගිණුමක් ඍජු වැටුප් අගය ලියන්න තුන්වෙනි එක ඍජු වැටුප් ඍජු වැටුප් ගිණුම පියවන්න ඕනේ කොහොමද වෙන්නේ නිෂ්පාදන ගිණුම හර එකෙන් වැටුප් පියදම් ගිණුම බැර නිෂ්පාදන ගිණුම හර වැටුප් පියදම් ගිණුම බැර වැටුප් පියදම් ගිණුම බැර ඊළඟට හතරක් හරි තුනක් හරි හතරවෙනි එක ඔයා තනියෙන් ලියන්න ඕනේ මං ගිණුමේ නම දෙන්න. 4 ඇවිල්ලා යන්ත්‍ර ෂය ගිණුම. 4 ඇවිල්ලා යන්ත්‍ර ෂය ගිණුම. රූල් දෙකක් ඉඳ තියාගන්න. ඊළඟ එක කම්හල් කුලී ගිණුම.
කම්හල් කුලී ගිණුම. හරි. කම්හල් කුලී ගිණුම. 6ක් වෙන්න ඊළඟ එක ලියා ගන්න. ගොඩනැගිලි අලුත් වැඩියා ගිණුම. ගොඩනැගිලි අලුත් වැඩියා ගිණුම. කම්හල් ගොඩනැගිලි අලුත් වැඩියා ගිණුම. රයිට් ළමයි මම ගිණුම් 3ක් ලිව්වා. ඔයාලට 3ක් ලියන්න දුන්නා. ලියන්න බලන්න. රයිට් කොහොමද ලියන්නේ? මේ අවස්ථා තුනේදීම නිෂ්පාදන ගිණුම හර අදාළ ගිණුම බැර. නිෂ්පාදන ගිණුම හර අදාළ ගිණුම බැර. ඒ කියන්නේ මම අන්තිමට කියපු කම්හල් ගොඩනැගිලි අලුත් වැඩියා ගිණුම නම් නිෂ්පාදන ගිණුම හර කම්හල් ගොඩනැගිලි අලුත් වැඩියා ගිණුම බැර. පැහැදිලිද? ඒ විදිහට 6 ලියන්න. 6යි ඊළඟට 7 වෙනි එක විදිහට ගන්න. 7 විදිහට ගන්න. ආපසු යවුම් අමුද්‍රව්‍ය ආපසු යවුම් ගිණුම. ඒක පොඩක් වැදගත්. 7 අමුද්‍රව්‍ය ආපසු යවුම් ගිණුම. අමුද්‍රව්‍ය ආපසු යවුම් ගිණුම. තනින් ලියන්න පුළුවන්ද ඉස්සරහට? බලන්න කල්පනා කරලා පොඩ්ඩක් කල්පනා කරලා ලියන්න බලන්න තනියෙන්. අමුද්‍රව්‍ය ආපසු යවුම් ගිණුම කොහොමද එන්නේ? ළමයි මේ අමුද්‍රව්‍ය ආපසු යවුම් වල වටිනාකම නිෂ්පාදන ගිණුමේ තියෙන්නේ හරපැත්තේ තමයි. හැබැයි ඒක හරපැත්තෙන් මොන වෙන ගිණුමක්ද? හොඳට බලන්න. හරපැත්තේ තියෙන්නේ අනිත් ඔක්කොම ධන විදිහට තියෙන්නේ මෙයාව වරහන්න ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ මෙයාව හරපැත්තෙන් අඩු කරන. හරපැත්තෙන් අඩු වෙන එක. හරපැත්තෙන් අඩු වුණත් එකයි. ඒ අගේ බැර වුණත් එකයි. එහෙනම් ළමයි හොඳට මතක තියාගන්න. අමුද්‍රව්‍ය ආපසු යවුම් ටික පිය වෙනකොට නිෂ්පාදන ගිණුම හර වෙන්නේ එහෙම නැහැ. නිෂ්පාදන ගිණුම මොකද වෙන්නේ? නිෂ්පාදන ගිණුම බැර වෙනවා. නිෂ්පාදන ගිණුම බැර හර වෙන්නේ කොහෙද? ආපසු යවුම් ගිණුම තමයි ආපසු යවුම් ගිණුම හර. පැහැදිලිද? එතකොට 7යි මේක ලියා ගන්න. 8 තනියෙන් ලියන්න. 8 ද්‍රව්‍ය තොග හානි ගිණුම. නෑ ද්‍රව්‍ය තොග හානි ගිණුම නෙමෙයි ද්‍රව්‍ය තොග හානි කියලා ලියන්න. තොග හානිය. තොග හානිය. තොග හානියට තරුවකුත් දාගන්න. කොහොමද තොග හානිය එන්නේ? තොග හානිය. අර ලේසි වැඩේ තමයි තොග හානියේදී නිෂ්පාදන ගිණුම බැර වෙලා තියෙන්නේ. තේරෙනවද? නිෂ්පාදන ගිණුම බැර නම් නිෂ්පාදන ගිණුම බැර. එහෙනම් තොග හානි ගිණුම හර. තරුවක් දාගන්න අනිවාර්යයෙන්ම. තරුවක් දාගන්න. දාලා මේ දිත්ත සරහන ලියන්න. දැන් යටින් තරුව දාලා ලියන්න. ඔය තොග හානිය කියන්නේ ළමයි ඔතෙන්දී පියවීමේ සටහනක් නෙමෙයි.
ඔය අමුද්‍රව්‍ය තොග හානිය වාර්තා කිරීම උතෙන්දි වෙන්නේ. එහෙනම් ඔයා තරුවක් දාලා ලියන්න මෙය පියවීමේ සටහනක් නොව. මෙය පියවීමේ සටහනක් නොව. මෙය පියවීමේ සටහනක් නොව. තොග හානිය වාර්තා කිරීමේ සටහන වේ. තොග හානිය වාර්තා කිරීමේ සටහන වේ. right. අපි එදින නිෂ්පාදන ගිණුමක් හදන්න හේතුව මම නැවත වතාවක් කියනවා මෙතෙන්දී. නිෂ්පාදන ගිණුම හැදුවේ මෙන්න මේ ගිණුම් පියවිලා හරබැර වෙන හැටි උගන්වන්න. හරි. නමුත් අපි නිෂ්පාදන ගිණුමක් විදියට හදන්නේ නැහැ. දැන් හදන්නේ පිරිවැය නිෂ්පාදන පිරිවැය ලේඛනයක්. නිෂ්පාදන පිරිවැය ලේඛනයක ආකෘතිය උතන දාලා නැහැ. ඔයාලට ගිණුමේ ආකෘතිය තමයි දාලා තියෙන්නේ. දැන් මම නිෂ්පාදන පිරිවැය ලේඛනයක ආකෘතිය ඔයාලට දෙන්න යනවා. ඒ වැඩේ කරන්න කලින් තව විනාඩියක් චුට්ටක් අහන්න. ඔය නිෂ්පාදන ගිණුමේ බැර පැත්තෙන් දාලා තියෙනවා මුළු නිෂ්පාදන පිරිවැය වෙළඳ අංශයට මාරු කරා කියලා. තියනද වෙළඳ ගිණුමට ගෙන ගියා කියලා තමයි දාලා තියෙන්නේ වෙළඳ ගිණුමට මාරු කළා කියලා. ඒ කතාවේ තේරුම මොකක්ද? අපි දැන් භාණ්ඩ ටිකක් හදන්න යන වියදම භාණ්ඩ හදන්න යන වියදම නෙමේ නිෂ්පාදන ගිණුම ඇතුලේ ගණනය කරන්නේ. ඒ හදපු භාණ්ඩ ටික අපි ඊට පස්සේ දෙනවා වෙළඳ අංශයට මොනා කරන්න කියලා විකුණන්න කියලා. එතකොට භාණ්ඩ හදලා විකුණන ව්‍යාපාරය. එයාලා හදපු භාණ්ඩ ටික වෙළඳ අංශයට දුන්නාම වෙළඳ අංශය විසින් ඒක විකුණනවා. විකුණලා එයාලා විකුණුම් ආදායමක් ගන්නවා. පැහැදිලිද? එතකොට ළමයි භාණ්ඩ හදලා විකුණන ව්‍යාපාරයක විකුණුම් ආදායමෙන් අපි විකුණුම් පිරිවැය කියලා අඩු කරන්න එපේ. විකුණුම් පිරිවැය බවට පත් වෙන්නේ මොකද්ද? මේ හදපු භාණ්ඩ වලට ගියපු වියදම. එහෙනම් භාණ්ඩ හදලා විකුණන ව්‍යාපාරයක දලලාභය ගණනය කරද්දී විකුණුම් වලින් අඩු කරන්නේ ඒ විකුණපු භාණ්ඩවල නිෂ්පාදන පිරිවැය. ඒ නිෂ්පාදන පිරිවැය ගණනය කරගන්නේ කොතනින්ද? මේ නිෂ්පාදන ගිණුමෙන්. නිෂ්පාදන ගිණුමේ හරපැත්තේ අපි එකතු කරගත්ත මුළු නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන ගිණුම බැර කරලා අපි වෙළඳ ගිණුමට මොනා කරනවද? හර කරගන්න එක තමයි කරන්නේ. එහෙනම් මතක තියාගන්න. අපි තරුවක් දාලා යටින් එකක් දීමුකෝ. ඕක යටින් වෙන පාට පෑනකින් තරුවක් දාලා ලියන්න. නිෂ්පාදන පිරිවැය වෙළඳ ගිණුමට මාරු කිරීමේ දිත්ත සටහන. වෙළඳ ගිණුමට මාරු කිරීමේ දිත්ත සටහන. වෙළඳ ගිණුමට මාරු කිරීමේ දිත්ත සටහන. මොකද දිත්ත සටහන? දිත්ත සටහන තමයි වෙළඳ ගිණුම සමහරු ලාභ ගිණුම කියලා දෙනවා. ඔයා හරියම කියන්න වෙළඳ ගිණුම හර නිෂ්පාදන ගිණුම බැර. එතකොට යම් කාලච්ඡේදයක් සඳහා මේ නිෂ්පාදන පිරිවැය ගණනය කරගත්තට පස්සේ ඒ අවුරුද්දේ අන්තිමට ඒ නිෂ්පාදන පිරිවැය සම්පූර්ණයෙන් මෙතනින් අහක් කරලා දානවා කොහාටද? වෙළඳ ගිණුමට. මේ තියෙන්නේ ඒ දාන සටහන. හරිනේ? right. එතකොට එතනින් අපි දිත්ත සටහන් ටික කතා කරලා ඉවරයි. ඊට පස්සේ මම අර කිව්ව නිෂ්පාදන ගිණුමේ ආකෘතිය බලමු. නිෂ්පාදන ගිණුමේ ආකෘතිය. මම ඇන්දර පස්සේ මම ආකෘතිය ඉදිරිපත් කරාට පස්සේ ඔයාලා ආකෘතිය යොදා ගන්න. එතකොට ළමයි මම නැවත වතාවක් කියනවා නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ යම් නිශ්චිත කාලච්ඡේදයක් තුල යම් භාණ්ඩ ප්‍රමාණයක් නිපදවීම සඳහා දැරූ පිරිවැය. නැත්නම් වියදම් වල එකතුව තමයි නිෂ්පාදන පිරිවැය. ඒ නිෂ්පාදන පිරිවැය ගණනය කරගන්න හදන ප්‍රකාශනයට තමයි කියන්නේ නිෂ්පාදන පිරිවැය ලේඛනය කියලා. හරිනේ? එතකොට මේ නිෂ්පාදන පිරිවැය ලේඛනය හදනකොට අපි ඉස්සල්ලාම ප්‍රාථමික පිරිවැය ඒ කියන්නේ ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමයේ ඍජු වෙනක් වියදම් ටික ඊට පස්සේ පෙන්눔 කරන්න ඕනේ මොකද්ද?
ඊට පස්සේ පෙන්눔 කරනවා පොදු කාර්ය පිරිවැය අවසානයේ මුළු පිරිවැය ගණනය කරගන්න. මේක හදන්න නිශ්චිත කාලච්ඡේදයකට හින්දා මම මේක මෙන්න මේ විදිහට මුල් කරන්න පටන් ගන්නවා. අපි ඉස්සෙල්ලාම ව්‍යාපාරයේ නම ලියනවා. ඊට පස්සේ කාලච්ඡේදය ලියන්න ඕනේ. ඊළඟට ලියනවා නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය නැත්නම් ලේඛනය. ඔයා කලින් හදපු ආදායම් ප්‍රකාශනය වගේම තමයි මේ නිෂ්පාදන පිරිවැය ලේඛනයත්. ආටම වීඩියෝ එකේ මේ කොටස ෆේස් කරලා තියලා ඔය නම් ආකෘතිය අඳගන්න එක කරන්න පුළුවන්. හරියමයි. ආකෘතිය අඳගෙන අපි ගන්නවා ඉස්සෙල්ලාම ද්‍රව්‍ය පිරිවැයනේ ගණනය කරගන්න ඕනේ. අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය වලට අදාළව ඔයාලට මතකයි ආරම්භක තොගය ගන්න ඕනේ. අපි ආරම්භක තොගය ගන්න කෙලින්ම මෙතෙන්. ඊළඟට ආරම්භක තොගයට අපි ගැනුම් ගෙන ඒමේ කුලි ඒ කියන්නේ අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය ව්‍යාපාරයේ ශේෂ පිරික්සුමේ තව ගෙනීමේ කුලිය තියෙන්න පුළුවන්. ස්ථාවර වත්කම් ගෙනීමේ කුලිය තියෙන්න පුළුවන්. නිමි භාණ්ඩ ගෙනීමේ කුලිය තියෙන්න පුළුවන්. අපි මෙතෙන්ට ගන්නේ අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය විතරයි. ගැනුම් ගෙනීමේ කුලි තීරු ගාස්තු ගුදම් ගාස්තු පැටවීමේ බෑමේ ගාස්තු පැටවීමේ හා බෑමේ ගාස්තු ඒ වියදම් ටික එකතු වෙන්න ඕනේ. මම ඒතකොට මේකේ තීරු ගාස්තු එහෙම ලිව්වේ නැහැ. ඒවත් මෙතෙන්ට එන්න පුළුවන්. ඊළඟට එන එකතුවෙන් අපි ආපසු යව්. ආයෙත් මං කියනවා ආපසු යවුම් කියලා ගන්න අමුද්‍රව්‍ය ආපසු යව්. වෙළඳ භාණ්ඩ ඒ කියන්නේ නිමි භාණ්ඩ පිටතින් මිලදී අරගෙන ඒව ආපසු යවුම් තියෙන්නත් පුළුවන්. ඒ ආපසු යවුම් මෙතෙන්ට ගන්නෙ නැහැ. මෙතෙන්ට ගන්නේ අමුද්‍රව්‍ය ආපසු යවුම් විතරයි. ඊළඟට තොගහානි. තොගහානි තිබ්බොත් එහෙම තොගහානි කියලා ගන්නෙත් අමුද්‍රව්‍ය තොගහානි විතරයි. නිමි තොගහානි මෙතෙන්ට ගන්නෙ නැහැ. අඩු කරනවා. මේවා අඩු කරනවා. මේකෙන් මේ ටික අඩු කරලා එන උත්තරය එන අගය අපි මේ පැත්තට මාරු කරනවා. මේ ටික මෙතෙන්ට. එන්න එතකොට ආරම්භක අමුද්‍රව්‍ය තොගයට මේ කාලච්ඡේදය තුල මිලදී ගත්ත අමුද්‍රව්‍ය වල වටිනාකම එකතු කරපුවාම මෙන්න එනවා යාට උත්තරයක්. මේ තමයි මේ මොකද්ද? භාවිතය සඳහා ඉදිරිපත් කළ ද්‍රව්‍ය පිරිවැය. මම ඒක රතු පාටින්ම දාන්නම්. භාවිතය සඳහා ඉදිරිපත් කළ ද්‍රව්‍ය පිරිවැය. ඒක නෙමෙයි අපේ ද්‍රව්‍ය පිරිවැය කියලා කියන්නේ. නේ? අපි ද්‍රව්‍ය පිරිවැය කියලා ගන්න මේකෙන් අවසාන අමුද්‍රව්‍ය තොගය අඩු කළාට පසු වගේ. අන්න එයා අඩු කරාට පස්සේ නෝ එයාට මොකද්ද? භාවිතා කළ ද්‍රව්‍ය පිරිවැය. භාවිතා කළ නැත්නම් පරිභෝජනය කළ නැත්නම් පාවිච්චි කළ ද්‍රව්‍ය පිරිවැය. ද්‍රව්‍ය පිරිවැය. දැන් ඔන්න ද්‍රව්‍ය පිරිවැය අරගෙන ඉවරයිනේ.
ඊළඟට දන්නවා තව වියදම් තියෙනවා. ඒ මොනවද? ඍජු ශ්‍රමය තියෙනවා. ඒ නමුතුන ඍජු වෙනත් වියදම් තියෙනවා. ඒවත් මේ පැත්තට ගේනවා. එතකොට ළමයි ශ්‍රමේ කාණ්ඩ 3ක් විතර තිබ්බොත් එහෙම ඔයා නම ලියන්න ඕනේ වේ. මේවා කියලා. එහෙම ලියලා තමයි මෙහෙට ගේන්නේ. ඍජු වෙනත් වියදම් දෙකක් තිබ්බා කියලා හිතන්නකෝ. ඔයා වෙනම ලියන්න ඕනේ මේ තීරුවේ දෙකක් තියෙනවා නම් ඒ නම් දෙකෙන්. ලියලා තමයි මේ පැත්තට ගේන්නේ. ඔන්න එතකොට දැන් මෙතෙන්ට එනකොට අපේ ඍජු වියදම් තුනම අරගෙන ඉවරයි. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනම. ඒ තුනම අරගෙන ඉවරයි. මේ ටික ඔක්කොම එකතු කරපුවාම අපි කියනවා මේ තමයි ව්‍යාපාරයේ මේ නිෂ්පාදන ආයතනයේ මොන පිරිවැයද? ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය. ඉන්නේ ප්‍රාථමික පිරිවැයට අපි ඊළඟට ගලපනවා ප්‍රාථමික පිරිවැයට. තම මොනවාද ළමයි නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවශ්‍ය කරන වියදම් තියෙන්නේ? ඍජු වියදම් තුනට අමතරව වක්‍ර වියදම් ටිකනේ. වක්‍ර වියදම් තුනට පොදුවේ කියනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා. එහෙනම් අපි ඊළඟට ගන්නවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයන් ටික. නිෂ්පාදන පොදු කාර්ය වියදම් යටතේ මම දෙක තුනක් ලියනවා තියෙන වියදම්. මොනවද තියෙන්නේ? සුපරීක්ෂක වේතන තියෙන්න පුළුවන්. සුපර්වයිසර්ස් ලාගේ වැටු. ඊට පස්සේ කම්හල් විදුලි ගාස්තු තියෙන්න පුළුවන්. කම්හල් විදුලි ගාස්තු තියෙන්න පුළුවන්. ඊළඟට යන්ත්‍රවල ෂේවීම් තියෙන්න පුළුවන්. යන්ත්‍රවල ෂේවීම් තියෙන්න පුළුවන්. ඊළඟට කර්මාන්ත ශාලා විදුලි නැහැ. කර්මාන්ත ශාලාවට කියවන ගොඩනැගිලි කුලී තියෙන්න පුළුවන්. ඔන්න ඔය ටික ඇවිල්ලා නිෂ්පාදන පොදු කාර්ය වියදම්. අපි ඊළඟට කරන්නේ නිෂ්පාදන පොදු කාර්ය වියදම් ටිකත් මේ පැත්තට ගේනවා. අන්න ගෙනාවට පස්සේ ඒ ටිකත් ගෙනාවට පස්සේ අපිට මෙන්න මෙතෙන්දී මේ තියෙන ප්‍රාථමික පිරිවැය, මේ තියෙන පොදු කාර්ය පිරිවැය, නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය, ප්‍රාථමික පිරිවැයට එකතු වුනහම අපේ මුළු පිරිවැය හැදෙනවා. මුළු පිරිවැය. එහෙනම් මෙන්න එනවා මුළු පිරිවැය කියන්නේ මුළු නිෂ්පාදන පිරිවැය හැදෙනවා. අදාළ කාලච්ඡේදය තුල භාණ්ඩ නිෂ්පාදනය සඳහා දරු මුළු පිරිවැය හැදෙනවා. අපි කියනවා ඒකට මොකද්ද? මුළු නිෂ්පාදන පිරිවැය, මුළු නිෂ්පාදන පිරිවැය, මුළු නිෂ්පාදන පිරිවැය කොහෙට මාරු කරනවා? මුළු නිෂ්පාදන පිරිවැය අපි වෙළඳ ගිණුමට මාරු කළා කියලා ලියනවා. මේ මුළු නිෂ්පාදන පිරිවැය කාල සීමාව තුළ භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා දරූ මුළු වියදම අපි මෙතනින් අරගෙන ගිහිල්ලා අපේ ආදායම් ප්‍රකාශනයේ නැත්නම් ලාභ අලාභ ප්‍රකාශනයේ විකුණුම් පිරිවැයට දානවා. පැහැදිලිද කතාව? මේ තමයි අපේ නිෂ්පාදන පිරිවැය ලේඛනය. පැහැදිලිද කතාව? ඔය ආකෘතිය දැන් ඇඳ ගන්න. ආකෘතිය ඇඳ ගන්න.
හරි ළමයි. අපි ඊළඟට දැන් යනවා ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5 නිෂ්පාදන පිරිවැය සම්පූර්ණ ගණක් තියෙනවා. ඒ නිෂ්පාදන පිරිවැය මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමට පායන්න පිටු අංක 6 ප්‍රශ්නාංක 5ට. බලන්න ඒකේ ගණක් දාලා තියෙනවා. ජයනි රසකැවිලි නිෂ්පාදකයන් වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක. මොකද වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක වෙනස වැට් සඳහා ලියාපදිංචි ආයතන තමන්ගේ විකුණුම් මත පාරිභෝගිකයාගෙන් වැට් බද්දක් අය කරගන්නවා. හැබැයි මේ වැට් බද්ද පාරිභෝගිකයාගෙන් අය කරගත්තට ඒකේ ආයතන වලට ආදායමක් නෙමෙයි. ඒක ඇල වගකීමක්. මොකද ඒ එකතු කරගන්න වැට් බදු ප්‍රමාණය නැවත රජයට ගෙවන්න. ඊළඟ අනිත් පැත්තෙන් එහෙම තමන්ගේ විකුණුම් මත යාලා වැට් එකක් පාරිභෝගිකයාගෙන් ගන්නවා නම් තමන්ගේ ගැනුම් මත තමන් ගෙවන වැට් එක එයාලට අර එකතු කරගත්ත වැට් වලට හිලව් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගැනුම් මත ගෙවන වැට් එක වැට් සඳහා ලියාපදිංචි ආයතනයකට ඇත්තටම වියදමක් වෙන්නේ නැහැ. ඒක වගකීම් අඩුවීමක් හෙවත් වත්කම් වගේ තමයි සටහන් කරන්නේ. වත්කම් ලෙස තමයි සටහන් කරන්නේ. පැහැදිලිද? ඒතර මේ ජෛනික ව්‍යාපාරය ඇවිල්ලා රසකැවිලි නිෂ්පාදනයේ යෙදෙන්නේ මේක වැට් සඳහා ලියාපදිංචි ආයතනය. 2023 30 ගේ අවසන් වර්ෂයට අදාළව අපිට තොරතුරු දෙනවා. බලන්න 19/4 දිනට ඉතිරි තොග. එතකොට ළමයි 19/4 දිනට ඉතිරි තොග කියලා කියනවා. 2019/4 දිනට. 19/4 කියන්නේ ගිණුම් වර්ෂය ආරම්භක දිනේ. මොකද මේ අපිට සපයන්නේ මෙයාලා 2020 3/31 දිනේ. 2020 3/31 දිනේ අවසන් වර්ෂයට අදාළවනේ තොරතුරු. එහෙනම් 3/31 අවසන් වෙනවා නම් 19/4 තමයි පටන් ගන්න. එහෙනම් 19/4 දිනට තියෙන තොග කියලා කියන්නේ ආරම්භක තොග. අමුද්‍රව්‍ය 60000යි, ලිපි ද්‍රව්‍ය 12000යි, නිමි රස කැවිලි 80000යි. අමුද්‍රව්‍ය මිලදී ගැනුම් වැට් සහිතව. කියන්නේ වැටුත් සහිත අමුද්‍රව්‍ය මිලදී ගැනුම් වල වටිනාකම 5,40,000යි. නිමි රස කැවිලි ප්‍රවාහන වියදම්, අමුද්‍රව්‍ය ගෙනීමේ කුලී, කර්මාන්ත ශාලා කුලී, යන්ත්‍රශය, අමුද්‍රව්‍ය පැටවීමේ බෑමේ කුලී, අමුද්‍රව්‍ය ආපසු යැවුම්, නිමි කැවිලි ආපසු යැවුම්, නිම් භාණ්ඩ ආපසු වීමක් තියෙන්නේ. ලිපි ද්‍රව්‍ය ගැනුම්, නිෂ්පාදන සේවක වැටුප්, අලවි සේවක වැටුප්, නිෂ්පාදන සුපරීක්ෂක වේතන 2023 දිනට තොග. 2023 දිනට තොග කියලා කියන්නේ ළමයි අවසාන තොග. අමුද්‍රව්‍ය තියෙනවා 1,20,000, රස කැවිලි තියෙනවා 60,000ක. ඊට අමතරව මේ තියෙන ගිණුම් වල තිබ්බ තොරතුරු ටික ඊට අමතරව දෙනවා උපචිත විදුලි ගාස්තු 24,000යි, පවත්නා වැට් ප්‍රතිශතය 108යි. සාමාන්‍ය ළම වැට් ප්‍රතිශතය අපි සලකන්නේ ලංකාවේ වැට් ප්‍රතිශතය 110 තිබ්බා. පසු කාලීනව 115 වුණා. ඊට පස්සේ අවසාන වශයෙන් ඕක 112ට තිබ්බා. නේ? දැන් වෙනකොට කියන්නේ 108යි කියලා. නමුත් අපි බහුල ලෙස සලකන්නේ වැට් 112යි කියලා. හරි? නමුත් මේ ගානේ කියනවා 8යි කියලා. එහෙනම් අපි යොදා ගන්න ඕනේ 8න්. ඒ කියන්නේ වැට් රහිත මිල 100ක් නම් ඒ මත වැට් එක පැන වෙනවා 108ක්. රුපියල් 20000ක් වටින අමුද්‍රව්‍ය හානි වෙලා තියෙනවා කියලා කියනවා. ඒතකොට ඒක අමතර තොරතුරු වල තියෙන්නේ. උඩ අමුද්‍රව්‍ය හානිය සටහන් වෙන්නේ නැහැ. පහලින් තමයි තියෙන්නේ. අවශ්‍ය වන්නේ 2023 31 දින අවසන් වර්ෂයේ පරිභෝජනය සඳහා ඉදිරිපත් කළ ද්‍රව්‍ය පිරිවැය. මේ මෙතන භාවිතය සඳහා ඉදිරිපත් කළ කියන එක. ඊළඟට ඔයාලට අවශ්‍ය කරනවා මේකේ ගණනය කිරීම කරන්න වෙනවා පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඒ කියන්නේ ද්‍රව්‍ය පිරිවැය සහ මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න කියලා කියනවා. රයිට්? දැන් ළමයි අපි මේ ගාන කොහොමද හදන්නේ? කොහොමද පටන් ගන්න? අපි මේ ගාන හදද්දිත් අර තනි පුද්ගල ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන හදපු ක්‍රමවේදයම තමයි යොදාගන්නේ. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා ආකෘතිය අඳ ගන්නවා. ඉන් පසුව ගැළපිලිවල තියෙන තොරතුරු සටහන් කරගන්නවා. ඊට පස්සේ අපිට දීලා තියෙනවා නම් ශේෂ පිරික්සුමේ තොරතුරුත් එහෙම නැත්නම් මේ දීලා තියෙන ගිණුම් වල තොරතුරුත් ඇතුළත් කරගන්නවා. පැහැදිලිද? එහෙනම් පළවෙනිම වැඩේ තමයි කරන්න තියෙන මොකද්ද? ආකෘතිය රූල් කරගන්න එක. පැහැදිලිනේ? ඔයා ලියන පොතේ ප්‍රශ්නාංක 5 දාලා ආකෘතිය නිෂ්පාදන පිරිවැය ලේඛනයක ආකෘතිය ඇඳ ගන්නවා. ඉක්මන් කරලා ඇඳගමු බලන්න.
ඉක්මනට ආකෘතිය අඳ ගන්න. ආකෘතිය අඳිනවා කියලා කියන්නේ ළමයි ඉරි ටික ගහගන්න එක නෙමෙයි කියලා ඔයාලා දන්නවනේ. මෙන්න මේ මම ලියලා තියෙන දේවල් එක තමයි අපි සාමාන්‍යයෙන් ආකෘතියක් රූල් කරගන්නේ. ආකෘතියක් රූල් කරගන්නේ මේ දේවල් එක්ක. ආරම්භක තොගයේ ගැනුම් ඊට පස්සේ ඉඩ තියා ගන්නවා. ඊළඟට අපිට පළවෙනියටම ලැබෙන පිළිතුර තමයි පරිභෝජනය සඳහා ඉදිරිපත් කළ ද්‍රව්‍ය පිරිවැය. ඒකෙන් අවසාන තොගය අඩු කරනවා. එතකොට එනවා භාවිතා කළ ද්‍රව්‍ය පිරිවැය. භාවිතා කළ ද්‍රව්‍ය පිරිවැය. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඊට පස්සේ ඍජු වියදම් ටික ගන්න ඕනේ. ඍජු වියදම්. ඍජු වියදම් මෙතන. ඍජු වියදම් යටතේ ශ්‍රමය එන්න පුළුවන්. ශ්‍රමය එන්න පුළුවන්. ඊට පස්සේ ඍජු වෙනත් වියදම් උදාහරණයක් විදිහට පුරස්කාර එහෙම නැත්නම් කතෘභාග මෝස්තර නිර්මාණ අයිතිය බලපත්‍ර ගාස්තු වගේ ඒවා එන්න පුළුවන්. ළමයි ප්‍රශ්න තියෙනවා නම් මේ කොටස් වල මම නැවත මතක් කරන්නේ WhatsApp එකට දාන්න group එකට දාන්න. ඊළඟ එක තමයි group එකේ ළමයි සමහරක් අය ඉන්නවා numbers වලින් add වෙලා. දැන් අපි දන්නේ නැහැ කවුද ඔය add වෙලා ඉන්න කට්ටිය කියලා. විස්තර වෙලා නැහැ. ඒතකොට සාමාන්‍යයෙන් අනිත් මම දනුවත්ව මම add කරපු අය හැමෝගෙම මම add කරන්නේ group එකට නමත් එක්ක ක්ලාස් එකේ නම ඇඩ් කරලා. ඒ කියන්නේ ඔයාලගේ group එකේ 2021 group එකේ රුවන්වැලි ළමයිනුත් ඉන්නවා, අයිසල් ළමයිනුත් ඉන්නවා, group class වල ළමයිනුත් ඉන්නවා. එතකොට අපි හිතමුකෝ චාමර කියලා. චාමරලා සමහරක් වෙලාවට 3 දෙනෙක් ඉන්න පුළුවන්. ඒතර මට යම් විශේෂලාවක පණිවිඩයක් දෙන්න ඕනේ වුණොත් එහෙම චාමරලා 3 දෙනාගෙන් කොයි පන්තියේ චාමරද කියලා මම හොයාගන්න එපා. නේද? ඒ හින්දා මම සාමාන්‍යයෙන් සේව් කරගන්නකොට චාමර අයිසල් සිප් කන් නම් අයිසල් සිප් කන් ඒකේ group එකේ නම් group, hall එකේ නම් hall කියලා contact වලට දාලා තමයි ඇඩ් කරගන්නේ. එහෙනම් මම දැන් ඉස්සරහට ওই group එකේ අර නිකම්ම numbers වලින් ඉන්න කට්ටියට message එකක් එව්වොත් එහෙම ඔයා කවුද කියලා. ඒතකොට ඔයාගේ විස්තර ටික එවන්න. ඒ කියන්නේ ඔයාගේ නමයි එන පන්තියයි විස්තර කියන්නේ වෙන blood group එක, ගෙදර address එක ඒ ටික අපිට එවන්න ඕනේ නැහැ. ඒක අපිට වැඩක් නැහැ නේ. හරිද? ඔයාගේ පන්තියයි ඔයාගේ නමයි එවන්න. එහෙම නැත්තම් මේ හරි ගැටලුවක් නේ. ඊළඟට තව සමහරක් කට්ටිය හොෝ ගාලා නම්බර් මාරු කරනවා. මේ දවස්වල මේ හිතන්නකෝ අපි ගාව ළමයි 250 300ක් ඉන්නවා. එක එක පන්ති වල ළමයි ඉන්නවා. ඒ ළමයිගේ විස්තර අපි ඇඩ් කරගන්න ඕනේ. එතකොට ඔයාලා මේ නම්බර් මාරු කර එක එක දවසට එක එක ෆෝන් වලින් මැසේජ් එවනවා මේ සර් මේක ඇඩ් කරන්න සර් මේක ඇඩ් කරන්න කවුද කියලා එවන්නෙත් නැහැ මොන ගෲප් එකකටද කියලා එවන්නෙත් නැහැ නේද? ඒ හින්දා මේ ඔයාගේ විස්තරය හරියට දාලා මැසේජ් එකක් එවනකොට එවන්න. අනිත් එක තමයි හරියටම ඉන්න පුළුවන් නම්බර් එකකින් ඇඩ් වෙලා ඉන්න. හරි? මේ අන්තිමට අවශ්‍ය පණිවිඩයක් දෙන්න ගියාම අපිට කෙනා හොයාගන්නත් බෑ. තේරෙනවද? එහෙනම් මම දැන් ඔය ඉස්සරහට group එකේ නිකන් numbers වලින් විතරක් ඉන්න කට්ටියට message එකක් ආවොත් එහෙම ඔයා කවුද? ඔයාගේ නම මොකක්ද කියලා ඒකට reply කරන්න. දැන් එහෙම සමහරක් group එකේ numbers වලින් විතරක් ඉන්න කට්ටියට මම message එකක් යවපුවාම මම අහනවා ඔයා කවුද කියලා මම message එකක් යවනවා group එකේ තියෙන number එකක් බලලා. ඇයි මොකටද අහන්නේ? එහෙම reply කරන කට්ටියක් ඉන්නවා. බැලින්නගේ පන්තියේ ළමයි නෙවෙයි වෙන අයත් ඒ group එකේ ඉඳලා. එහෙම ප්‍රශ්න තියෙනවා. පැහැදිලිද? ඒතර අපිට එහෙම වෙන පන්ති වලට යන කට්ටිය සහ ඒ හෝ වෙන වෙන අය අපේ group එකේ තියාගන්න ඕනේ නෑනේ. මට ඕනි මගේ පන්තියේ ළමයි ටික විතරක් group එකේ තියාගන්න. එහෙනම් ඔයාගේ අනන්‍යතාවය හරියට තහවුරු කරගන්න. පැහැදිලිනේ? ඒක කරන්න ඉස්සරහට මම ඒක දාන්නම් එහෙම නම් නැති කට්ටියට මම මැසේජ් එකක් එපුවම හරියට reply එක දාන්න 9යි පන්තියයි එක්ක. ඒක එකක්. ඊට අමතරව මේ පාඩම් වල තියෙන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් WhatsApp group එකට message කරන්න. message කරන හැමෝටම message එක ආපු ගමන් මට reply එකක් දාන්න බැරි වෙයි. හරි? එහෙම කරන්න බෑනේ. එතකොට කොහොම හරි ඔයා ඒවට එවලා තියන්න. එතකොට මේ ප්‍රශ්නේ ස්වභාවය සහ
ඒ අනුව මට පුළුවන් වෙලාවකදී මම ඔයාලට රිප්ලයි එකක් දානවා. පැහැදිලි කතාව? රයිට්. දැන් මේ ආකෘතිය රූල් කරගන්න. මේක ළමයි දහස් වලින් හදනවා නම් අපි රුපියල් 1000 කියලා. රුපියල් වලින් හදනවා නම් ඉහළ රුපියල් කියලා සටහන් කරගන්න එක හොඳයි. දැන් අපි මේ ගාන හදමු. ආකෘතිය අඳ ඉවරයි තියෙන්නේ. ව්‍යාපාරේ නම. ව්‍යාපාරේ නම කියලා තියන්නේ මේ ව්‍යාපාරය අපිට නමක් දෙනවනේ. මොකද්ද දෙන නම? කාගේද ව්‍යාපාරය? ජයනී කියේ. ජයනී රස කැවිලි නිෂ්පාදකය. අපි ලියනවා. ජයනී රස කැවිලි නිෂ්පාදකයෝ 2020 3:31 අවසන් වර්ෂය 2020 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය නැත්නම් ලේඛනය. ඔන්න ආකෘතිය හරි. දැන් ළමයි කොහොමද? තනි පුද්ගල ව්‍යාපාරවලදීත් ඔයාලට මම කිව්වා මේ අපි ගාන හදන්න පටන් ගන්න අමතර තොරතුරු වලින්. එහෙනම් අපි දැන් ඉස්සල්ලාම අමතර තොරතුරු තමයි බලාගෙන යන්නේ. අපේ අමතර තොරතුරු වලට උපචිත විදුලි ගාස්තු 24000යි. මොකද්ද ළමයි උපචිත විදුලි ගාස්තු 24000 කියන එකේ අදහස? ගෙවලා නැති ලයිට් බිලක් තියෙනවා 24000. එතකොට මේ ලයිට් බිල 24000 ඒ ලයිට් බිල 24000 මේ කාලච්ඡේදයේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න දරපු වියදමක්ද නැද්ද? වියදම. උපචිත වෙන්න හේතුව මේ වර්ෂයට අදාළ වීමනේ. එහෙනම් මේ වර්ෂයට අදාළ වියදම. ඒකට අපි සාමාන්‍ය පරිදිම ගැලපීම කරන උපචිත වියදමක් ගලපන්නේ අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර. අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර කියලා. දැන් මේ වැඩේ කරනවා. අදාළ වියදම් ගිණුමට හර කරනවා. ඒ කියන්නේ විදුලි ගාස්තු ගිණුමට හර කරනවා. දැන් ඔයා ගිහලා බලන්න ඔයාලට දීපු ගිණුම් විස්තරේ කොතන හරි විදුලි ගාස්තුවක් තියනවද කියලා. බලාගෙන යන්න. විදුලි ගාස්තුවක් අමුද්‍රව්‍ය යන්ත්‍රශය අමුද්‍රව්‍ය පැටවීම අමුද්‍රව්‍ය ආපසු යැවීම නිමි කැවිලි නැහැ. ඒ කියන්නේ දැනට ලයිට් බිල් ගෙවලම නැහැ. මේ තමයි පළවෙනි බිල ඒකත් තාම ගෙවලා නැහැ. එහෙනම් අපි මොකද කරන්නේ? මේ ගෙවිය යුතු ගාන විදුලි ගාස්තු ගිණුමට හර කරනවා. ඒ කියන්නේ අපේ විදුලි ගාස්තු ගිණුම එනවා විදුලිය කියලා කීයක්ද? විදුලි ගාස්තුව එනවා 24000ක්. මම දහස් වලින් හදන හින්දා 24000. මේ 24 මෙතෙන්ට හර වෙලා බැර වෙන්නේ කොහාටද? උපචිත විදුලි ගාස්තු ගිණුමට. ඒක කොහාටද අවසානයේ යන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. අපි දැන් මෙතන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්නේ නැහැ. එහෙනම් මම මෙතෙන්ට 24ක් ගත්තා. ඊළඟට පවත්නා වැට් ප්‍රතිශතය 108යි කියනවා. රයිට් ඒක අපි මතකේ තියාගන්න අපිට අවශ්‍ය වෙලාවට අපි මේ වැට් ප්‍රතිශතය යොදා ගමු. ඊළඟ රුපියල් 20000ක් වටිනා අමුද්‍රව්‍ය හානි වෙලා. අමුද්‍රව්‍ය හානි වෙලා. දැන් මේ අමුද්‍රව්‍ය හානිය ගිණුම් ගත වෙලාද? වෙලා නම් උඩ අමුද්‍රව්‍ය හානි ගිණුමක් තියෙන්න ඕනේ. තියෙනවද? නැහැ. අමුද්‍රව්‍ය හානි වීම සටහන් කරලා නැහැ. දැන් අපි අමුද්‍රව්‍ය හානිය සටහන් කරනවා. අමුද්‍රව්‍ය හානි වුණා නම් අපිට පාඩුයි. ඒ පාඩුවේ නම තමයි අමුද්‍රව්‍ය හානි. එහෙනම් අපි දානවා අමුද්‍රව්‍ය හානි ගිණුමකට හර කරන්න ඕනේ. අමුද්‍රව්‍ය හානි ගිණුමකට හර කරලා ඒක බැර කරනවා කොහෙටද? අමුද්‍රව්‍ය ගැනුම් ගිණුමට. අමුද්‍රව්‍ය ගැනුම් ගිණුමට. එහෙනම් ඔයාට තියෙන්නේ මෙන්න මෙතන අමුද්‍රව්‍ය ගැනුම් වලින් ඔය හානි වෙච්ච අමුද්‍රව්‍ය වලගේ හානි වෙච්ච අමුද්‍රව්‍ය වලගේ 20000 එක්ක අඩු කරන්න ඕන. එක්ක ගැනුම් වලින් අඩු කරන්න ඕන. ගැනුම් වලින් අඩු කරන්න ඕන. එහෙම නැත්තම් ඔයාට තව වැඩක් තියෙනවා කරන්න. එහෙම කරේ නැත්තම් මම කලින් ආකෘතිය එකක් පෙන්නුවා. ඔයා කොහොම හරි කරන්න ඕනි හානි වෙච්ච අමුද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිතා කරලා නැහැ. නිෂ්පාදනයට භාවිතා කරේ නැත්නම් ඒ අමුද්‍රව්‍ය ටිකේ වටිනාකම වියදම මේ නිෂ්පාදන පිරිවැය තුල තියෙන්නත් බෑ. එහෙනම් ඔයා කරන්න ඕනේ එක්ක ගැනුම් වලින් අඩු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා මෙන්න මෙතන තියෙන මේ භාවිතා කළ ද්‍රව්‍ය පිරිවැය මේ පාවිච්චි කරපු ද්‍රව්‍ය පිරිවැයෙන් අඩු කරන්න ඕනේ. එහෙනම් ඔයාට එක්ක මෙතනින් අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේ භාවිතය සඳහා ඉදිරිපත් කළ ද්‍රව්‍ය පිරිවැය ගන්න කලින් ඊට උඩින් අඩු කරනවා හානි වූ අමුද්‍රව්‍ය තොගය මෙතනින් අඩු කරනවා. මාඩි විකල්ප දෙකක් කිව්වා. දෙකේදීම කොහොමත් එකයි වෙන්නේ. මොකද්ද වෙන්නේ? මේක වියදමක් හින්දා හානි වූ අමුද්‍රව්‍ය තොග ගිණුම හර. නැත්නම් තොග හානි ගිණුමක් හර.
බැර වෙන්නේ එක්ක ගැනුම් වලට. අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම බැර. එහෙම නැත්නම් මෙතන මේ නිෂ්පාදන පිරිවැය ගිණුම බැර කරනවා. කෝක ගන්න කලින්ද භාවිතය සඳහා ඉදිරිපත් කළ ද්‍රව්‍ය පිරිවැය ගන්න කලින්. මෙතනින් අඩු කරනවා. මම ඒකේ මේ ක්‍රමයට යනවා. මම දානවා හානිය 20යි. දැන් අපි අමතර තොරතුරු වල තියෙන කරුණු දෙකක් ඉවරයි. සටහන් කරගන්න. තුන්වෙනියට අපි මෙතෙන්දී තාම ගැලපුවේ නැත්te වැට් එක, වැට් ප්‍රතිශතය. ඒක අපි අදාළ තැනදී ගමු. දැන් එහෙනම් අපේ අමතර තොරතුරු ඉවරයිනේ. අපි ඊළඟට යනවා උඩ දීලා තියෙන ගිණුම් විස්තරයට. 2019 4යි 1 දිනට ඉතිරි තොගය. 2019 4යි 1 දිනට ඉතිරි තොග අමුද්‍රව්‍ය, ලිපි ද්‍රව්‍ය, නිමි රස කැවි. තොගය කොටස් තුනක් තියෙනවා. දැන් මම ආයෙ මතක් කරනවා. ඔය තොගය සටහන් කරන්න කලින්. 19 4යි 1 තොගය කියන්නේ ආරම්භක තොගය. ආරම්භක තොග වලින් මෙතෙන්ට ගන්න ඕනි මොනාට අදාළ තොග ටිකද? නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න අදාළ තොග ටික. එතකොට නිෂ්පාදන පිරිවැය ගණනය කරද්දී අපිට අදාළ වෙන්නේ අමුද්‍රව්‍ය විතරයිනේ ළමයි. රස කැවිලි 80000ක් තියෙනවා. රස කැවිලි කියන්නේ නිමි භාණ්ඩ. ඒවා හදලා ඉවරයි. ඒ වගේ පිරිවැය ආයි නිෂ්පාදන පිරිවැය ලේඛනයත් එක්ක ගහලා හරියන්නේ නැහැනේ. නිමි භාණ්ඩ ගලපන්නේ ළමයි වෙළඳ ගිණුමේ. නැත්තම් ආදායම් ප්‍රකාශනයේ. මෙතෙන්ට නිමි භාණ්ඩ ගලපිල්ලක් කරන්නේ නැහැ. මෙතන මේකෙන් කරන්නේ අපි හදන්න ගියපු වියදම හදන එකනේ. හදන්න ගිය මේ රස කැවිලි නිෂ්පාදනය කරන්න ගියපු වියදම් ටික ගණනය කරගන්නේ. එහෙනම් මෙතෙන්ට නිමි රස කැවිලි වල ආරම්භක තොගයේ ගැලපීමක් කරන්නේ නැහැ. ඒ වගේම තමයි රස කැවිලි හදන්න ලිපි ද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ. ව්‍යාපාරයක ලිපි ද්‍රව්‍ය වියදම අපි දාන්නේ කොහටද? අපි දාන්නේ පරිපාලන වියදම් වලට. එහෙනම් ලිපි ද්‍රව්‍ය තොගයත් අපි මෙතන ආරම්භක තොගවල ගැලපීමක් කරන්නේ නැහැ. එහෙනම් අපිට ගැලපීමට එන්නේ මොනවද? අමුද්‍රව්‍ය තියෙනවා 60000ක තොගයක්. අපි සාමාන්‍යයෙන් දෙවෙනි තීරුවේ තමයි සටහන් කිරීම කරන්නේ. ඊළඟට අමුද්‍රව්‍ය මිලදී ගැනුම් වැට් සහිතව 540000යි. මෙන්න මෙතන වැට් සහිතව 540000ක රස කැවිලි නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී අරගෙන තියෙනවා. දැන් ළමයි මොකද කරන්නේ? අපිට 540000ම ඇතුළත් කරන්න පුළුවන්ද මෙතන? පුළුවන් බෑ. 540000 වැටුත් එක්ක ඔයාට හොයාගන්න වෙනවා මේ ගැනුම් වල වැට් රහිත ගැනුම් වල. එහෙනම් මම ගන්නවා මෙතන වැට් සහිත ගැනුම් මිල තමයි 540. ඔයා එකෙන් අයින් කරනවා වැට් අගය. වැට් අගය අයින් කරන්නේ කොහොමද? ඔයා වැට් අගය අයින් කරන්න නම් හොයා ගන්න ඕනේ ඒක. මේක ගණනය කරගන්න ඕනි. කොහොමද මේක ගණනය කරගන්නේ? මම මෙතන ඒ කියලා දානවා. මෙන්න ගණනය කිරීම කරන විදිහ වැට් ටික අයින් කරගන්න විදිහ. ඔයා දන්නවා වැට් රහිත මිල ඊට පස්සේ වැට් පස්සේ තමයි වැට් සහිත මිල එන්නේ. ඒ අනුව ළමයි වැට් රහිත මිල 100ක් නම් මේ කට්ටිය වැට් ගහන්නේ 8යිනේ. ඒ හින්දා වැට් සහිත මිල එන්නේ 108යි ප්‍රතිශතයක් විදිහට. දැන් මේ 540000 කියලා අපිට දීලා තියෙන්නේ වැට් සහිත මිල. අපි කරන්නේ මේ 540000 බෙදනවා 108න්. ඔයාට වැට් එක හොයාගන්න ඕයි නම් වැඩි කරනවා 8න්. ඔයාට වැට් රහිත කෙලින්ම ගැනුම් වල වටිනාකම හොයාගන්න ඕයි නම් ඔයා වැඩි කරනවා 100න්. මේක අපි කරලා තියෙනවා. එහෙමනම් 108 ඒවා 540ට 5යි. 8 වරක් 5 40යි. එහෙනම් වැට් වල අගය 40යි. වැට් වල අගය 40යි. ඒ 40 මෙතෙන්ට ගෙනල්ලා වැට් සහිත අමුද්‍රව්‍ය ගැනුම් වල තියෙන වැට් ප්‍රමාණය අයින් කරනවා. ඒකට හේතුව තමයි වැට් කියන්නේ අපේ වියදමක් නෙමෙයි. වැට් කියන්නේ අපේ වියදමක් නෙමෙයි වත්කමක්. එහෙනම් අපි වැට් ටික අයින් කරනවා. ඒතර වැට් අයින් කරන්න හේතුව ළමයි මේ ව්‍යාපාරයේ වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක්. වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක් නෙමෙයි නා. ගැනුම් වල තියෙන වැට් එක අපි අයින් කරන්න යන්නේ නැහැ. මෙයා වැට් සඳහා ලියාපදිංචි. අයින් කරපුවාම එනවා වැට් රහිත ගැනුම් මිල 500යි. මෙන්න අමුද්‍රව්‍ය වල දානවා ගැනුම් 500යි.
එතන මම මෙයාගේ අංකෙත් දාන්නම් මේ පාත් වෙන පාට පෑන එකේ ලියලා තියාගන්න පෙර වැඩ එක. මෙන්න මෙතනින් තමයි ඒක හොයාගත්තේ. ඔයා අනිවාර්යයෙන්ම ලියා ගන්න ඕනි මෙන්න මේ පෙර වැඩේ. ඒ අනිවාර්යයෙන්ම ලියා ගන්න ඕනේ. ඉක්මනට ලියා ගන්න. ඊළඟට නිමි රස කැවිලි ප්‍රවාහන වියදම් තියෙනවා. නිමි රස කැවිලි ප්‍රවාහන වියදම් 72000යි. අපි නිෂ්පාදන පිරිවැයට ගන්නවද ළමයි නිමි රස කැවිලි ප්‍රවාහන වියදම්? නෑනේ. නිමි රස කැවිලි කියන්නේ නිමි භාණ්ඩ. නිමි භාණ්ඩ ප්‍රවාහණයට වියදමක් දරුවා නම් ඒක මේ නිෂ්පාදනය වෙනුවෙන් කරන වියදමක් නෙවෙයි. හැදුවට පස්සේනේ ප්‍රවාහණය කරන්නේ. ඒක යන්න ඕනි ලාභ ගිණුමට. නේ? වෙනදා ලාභ ගිණුමට. නැත්නම් ඔයාගේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයට. ඒක නිෂ්පාදන පිරිවැයට ගන්න එකක් නෙමෙයි. අපි යාව මෙතෙන්ට ඇතුළත් කරන්නේ නැහැ. අමුද්‍රව්‍ය ගෙන ඒමේ කුලී. ඒක අපි ගන්න ඕනේ. අමුද්‍රව්‍ය මොනා කිරීමද? ගෙන ඒමේ කුලී. අමුද්‍රව්‍ය ගෙන ඒමේ කුලී තියෙනවා 18000. 18යි. ඊළඟට කර්මාන්ත ශාලා කුලී 32000යි. මොකද කරන්නේ? නිෂ්පාදන පොදු කාර්ය වියදම. කර්මාන්ත ශාලා කුලිය කර්මාන්ත ශාලා කුලිය 32000යි. ඊළඟට යන්ත්‍රවල ෂය වීම තියෙනවා 60ක්. යන්ත්‍ර ෂය 60ක් තියෙනවා. ඊළඟට අමුද්‍රව්‍ය පැටවීමේ බෑමේ කුලිය තියෙනවා 10ක්. අමුද්‍රව්‍ය පැටවීමේ හා බෑමේ කුලිය. ඊළඟට අමුද්‍රව්‍ය ආපසු යැවුම් තියෙනවා 10ක්. මොකද කරන්නේ ඒකට? අමුද්‍රව්‍ය ආපසු යැවුම් අමුද්‍රව්‍ය ආපහු යවුවා කියන්නේ මේ ගත්තේ වැන්නේ අවලා තියෙන්නේ. ගත්තේ වැන් 10000ක් ආපහු යවුවා නම් අපි ඒවා නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගෙනද? එහෙනම් බාඩ නිෂ්පාදනය කරන්න එහෙම වියදමක් ගිහිල්ලාද? නැහැ. ඒ 10 මොනා කරන්න ඕනේද? අඩු කරන්න ඕනේ. අමුද්‍රව්‍ය ආපසු යවුම්. තමයි මේ අමුද්‍රව්‍ය ආපසු යවුම් ගැන කියද්දී ඔයාලා ඉස්කෝලේම මේ ගණන් හදනකොට ඇත්තටම අමුද්‍රව්‍ය ආපසු යවුම් ගොඩක් වෙලාවට අපි අඩු කරන්නේ ආරම්භක තොගය සහ ගැනුම් වලින්. මේ දෙකේ එකතුව අරගෙන මෙතනින් මේ දෙකේ එකතුව ආය අරගෙන එතනින් මේක අඩු කරනවා. ඒක කරදරයිනේ ළමයි. ගැනුම් වලින් ආපසු යවුම් අඩු කරන්න ආයෙ මෙතෙන්දී අඩු කරලා ආයෙ එකතු කරලා ආයෙ මේව අඩු කරන්න වෙනවා. නේද? ඒ හින්දා කොහොම වුණත් වෙන්න ඕනි ඔය ආපසු යවුම් ටික මේ භාවිතය සඳහා ඉදිරිපත් කළ ද්‍රව්‍ය පිරිවැය ගණනය කරන්න කලින් අඩු කරගන්න එකනේ. එහෙනම් අඩු කරන ඒවා එක තැනක අඩු කරපුවම ලේසි. ඒ හින්දායි මම මෙතනින්ම අඩු කරේ. එහෙනම් ඒක වැරද්දක් නෙමෙයි. තේනවද කතාව? එහෙනම් මෙතනින් අඩු කරමු. ඒක අපිට ලේසි. අමුද්‍රව්‍ය ආපසු යවුම් ගත්තා. නිමි කැවිලි ආපසු යවුම්. නිමි කැවිලි ආපසු යවුම්. මොකද කරන්නේ? නිමිනේ. නිමි කියන්නේ හදලා ඉවරයිනේ. මෙතෙන්ට එන්නේ නැහැ. නිමි ආපසු යවුම් යන්නේ වෙළඳහා ලාභ ගිණුම නැත්නම් වෙළඳ ගිණුමට නැත්නම් ආගේ ආදායම් ප්‍රකාශනයට. ඊළඟ ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම. ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම. නිෂ්පාදන පිරිවැයට අදාළ නැහැ. ඒක යන්න ඕනි පරිපාලන වියදම් වලට. එහෙනම් අපි මෙතනට ඒක ඇතුළත් කරන්නේත් නැහැ. නිෂ්පාදන සේවක වැටුප්. අන්න නිෂ්පාදන සේවක වැටුප් කියන්නේ ඍජු ශ්‍රමය. නිෂ්පාදන සේවකයෝ කියලා කියන්නේ භාණ්ඩ හදන කට්ටිය නැත්නම් රස කැවිලි හදන කට්ටිය. ඒ කට්ටියගේ වැටුප ගෙවලා තියෙනවා නිෂ්පාදන සේවක වැටුප 120ක්. 1,20,000. 1,20,000. අලවි සේවක වැටුප් 80000යි. කොහාටද ගන්නෙ? අලවි සේවක වැටුප් ඍජු වියදමක්ද වක්‍ර වියදමක්ද? ඍජු වියදමක් හෝ වක්‍ර වියදමක් ලෙස දාන්න ඒක ඉස්සල්ලාම නිෂ්පාදන පිරිවැය කොටසක් වෙලා ඉන්න ඕනේ. අලවි සේවකයෝ ඉන්නේ භාණ්ඩ හදන්න නෙවෙයි. භාණ්ඩ මොනා කරන්නද? විකුණන්න. ඉතින් එයාලගේ වැටුප් යන්න ඕනි බෙදා හැරීමේ වියදම් වලට. මේ ප්‍රකාශනයේට අපි දාන්නේ නැහැ.
ඊළඟට නිෂ්පාදන සුපරීක්ෂණ වේදන. අන්න සුපරීක්ෂකයා නිෂ්පාදනනේ. එයා ඉන්නේ නිෂ්පාදන කටයුතු වෙනුවෙන්. නමුත් එයා ඍජුවම භාණ්ඩය හදන්න සම්බන්ධ වෙන්නේ නැති හින්දා එයා ඍජු වැටුප් වලට එන්නේ නැහැ. නැත්නම් ඍජු වියදම් වලට ප්‍රාථමික පිරිවැයට එන්නේ නැහැ. එයාව අපි දාන්නේ වක්‍ර වියදම් යටතේ 60000යි. 2020 3.31 දිනට තොග තියෙනවා. අදනවා 2020 3.31 තොග කියන්නේ අවසාන තොග. අවසාන තොග වලත් අමුද්‍රව්‍ය තියෙනවා, රස කැවිලි තියෙනවා. අපි ගන්නේ කොහා විතරද? අපිට නිෂ්පාදන පිරිවැයට ඕනේ අමුද්‍රව්‍ය අවසාන තොගය විතරයි. අමුද්‍රව්‍ය අවසාන තොගය 1,20,000යි. අමුද්‍රව්‍ය අවසාන තොගය 1,20,000යි. දැන් අපිට දීලා තියෙන විස්තරයට අදාළව නිෂ්පාදන පිරිවැය ලෙස සලකන සියලු වියදම් අරගෙන ඉවරයි. බලන්න තව ඔයාගේ අවසන් කරගන්න මොන හරි ලියා ගන්න බැරි වෙච්ච ඒවා තියෙනවනම් තග්ගල් ලියා ගන්න. ඊළඟ මම සුළු කිරීම කරන්න පටන් ගන්නවා. මම සුළු කිරීම රතු පාටින් කරගෙන යනවා. දැන් අපි සියල්ල සටහන් කරලා ඉවරයි. අපි එනවා. මෙතන අඩු කිරීමක් කරන්න නම් මේ ටික එකතු කරගෙන ඉන්න එක අපිට ලේසි. 8යි 2යි 5යි. 5,28,000යි. ඒ 5,28,000න් අපි අඩු කරනවා හානි වූ තොග සහ අපසු යවුම් 30ක් අඩු කරන්න තියෙන්නේ. ඒ 30 අඩු කළා එන අගය මම දාගන්නේ මේ ඉර ගහපු කෙලින්ම මේ පැත්තට. මෙන්න මේ පැත්තට තමයි දාගන්නේ. 8යි 12න් 3ක් 9යි 4යි 4,98,000ක් එනවා මේ ගැණුම් ගෙනීමේ කුලී පැටවීමේ බෑමේ ගාස්තු සහ අපි නිෂ්පාදන කාර්යයට භාවිතා නොකරපු ද්‍රව්‍යවල පිරිවැය අඩු කරාට පස්සේ ලැබෙන අගය. ආරම්භක තොගයේ එයාගේ එකතු කරපුවාම වාට එනවා 8යි 9යි 6යි 15න් 5යි එකක් මේ පැත්තට ගියාම 558,000ක් භාවිතය සඳහා ඉදිරිපත් කර ද්‍රව්‍ය පිරිවැය. ඒකෙන් පාවිච්චි කරපු ද්‍රව්‍ය පිරිවැය ගන්න අපි අවසාන තොගේ අඩු කරනවා 8යි 3යි 4යි 4,38,000ක් එනවා පාවිච්චි කරපු ද්‍රව්‍ය පිරිවැය. ඍජු වියදම් යටතේ අපිට තිබ්බේ එකම එකයි ඒ තමයි වැටුප් තිබ්බා 120ක් 8යි 5යි 5,58,000ක් එනවා මොන පිරිවැයද? ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය 5,58,000යි. ඒ කියන්නේ ඍජු ද්‍රව්‍යවලයි ඍජු ශ්‍රමය සඳහායි ඍජු වෙනත් වියදම් සඳහායි කරපු දරපු වියදම් වල එකතු. එයාට අපි එකතු කරනවා මොනවද? නිෂ්පාදන පොදු කාර්ය වියදම් ටික. නිෂ්පාදන පොදු කාර්ය වියදම් වෙනවා 4,2,6යි 3,2,5,11,17යි 1,76,000. එතකොට මුළු නිෂ්පාදන පිරිවැය 8යි 6යි 14න් 4යි 7යි 6යි 13න් 3යි 6යි 1යි 7යි 7,34,000ක් 2020 3.31න් අවසන් කාලච්ඡේදය තුලදී ජෛනික රස කැවිලි හදන්න වියදම් කරලා තියෙනවා. පැහැදිලිද කතාව? මේ තමයි හදපු රස කැවිලි සඳහා දරන ලද සමස්ත නිෂ්පාදන පිරිවැය. සමස්ත නිෂ්පාදන පිරිවැය. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න, සුළු කිරීම කරගන්න, අනිවාර්යයෙන්ම පෙර වැඩ ලියා ගන්න. හරිනේ. ලියා ගන්න බැරි වෙච්චවා ලියා ගන්න. රයිට්. දැන් අපි මේ ගානත් එක්කම තව පොඩි සංකල්ප දෙකකට යනවා. ඔයා ලියා ගන්න ලියන පොතේ අනුමාත්‍රිකාවක් ලියා ගන්න.
ඒකකයක නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම. ඒකකයක නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම. ඒකකයක නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම. ළමයි මොකද්ද ඒකකයක නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ? දැන් මේ නිෂ්පාදන පිරිවැය ලේඛනය මගින් අපි ගණනය කරගත්තේ මේ අවුරුද්දේ නිෂ්පාදන ක්‍රියාවලියට දරපු සම්පූර්ණ වියදම. ඒකකයක නිෂ්පාදන පිරිවැය කියන්නේ එකක් හදන්න ගියපු වියදම. එකක් හදන්න ගිය වියදම. ඒකකයක නිෂ්පාදන පිරිවැය. එහෙනම් අපි ඒකකයක නිෂ්පාදන පිරිවැය ගණනය කරගන්නවා. ඒකකයක නිෂ්පාදන පිරිවැය සමානයි මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය බෙදනවා නිමි ඒකක සංඛ්‍යාවෙන්. හොඳට මතක තියාගන්න නිමි ඒකක සංඛ්‍යාවෙන් තමයි බෙදන්න ඕනේ. මම මේ නිමි ඒකක සංඛ්‍යාව කියන එක අවධාරණය කරලා කියන්න හේතුව තමයි අර තව චුට්ටක් ඉස්සරහට යනකොට අපිට හම්බ වෙනවා නොනිමි තොග. නැත්නම් අර්ධ නිමි තොග. අර්ධ නිමි කියන්නේ නොනිමි අර්ධ නිමි කියන්නේ භාගයට හදපුවා. මේ කාල සීමාවේදී අපි භාගයට හදපුවා තියෙන්න පුළුවන්. අපි ඒකකයක පිරිවැය ගණනය කරද්දී මේ නිෂ්පාදන පිරිවැය බෙදන්නේ මොන තොග වලින්ද මොන තොග ඒකක වලින්ද නිමි තොග ඒකක ප්‍රමාණය. හදලා ඉවර වෙච්ච ප්‍රමාණය. එහෙනම් නිමි ඒකක වලින් බෙදපුවාම අපිට ඒකකයක නිෂ්පාදන පිරිවැය එනවා. එතකොට අපි ජෛනික ගානට අදාළවම අපි උදාහරණයක් ගත්තොත් එහෙම. අපි හිතමු ඔය 7,34,000ක නිෂ්පාදන පිරිවැයක් දරලා ජෛනික ව්‍යාපාරය තුල හැදුවේ රස කැවිලි 10000යි කියන. හැදුවේ රස කැවිලි 10000යි නා. ඒකකයක එක රස කැවිල්ලක නිෂ්පාදන පිරිවැය කීයද? 7,34,000 බෙදීම 10000. එතකොට ඒකකයක පිරිවැය ඒවි රුපියල් 70ට 7යි. එක රස කැවිල්ලක් රුපියල් 73යි 740යි. එක රස කැවිල්ලක් 73යි 740ක්. පැහැදිලිනේ? රයිට්. එනවා ඒකකයක නිෂ්පාදන පිරිවැය කියලා ලියපු තැන මෙන්න මේක ලියා ගන්න ලියලා පුටු කරගන්න. මුළු නිෂ්පාදන පිරිවැය නිමි ඒකක සංඛ්‍යාවෙන් බෙදපුවාම ඒකකයක නිෂ්පාදන පිරිවැය ලැබෙනවා. මේක විතරයි ලියන්න. මේ කොටුව ඇතුලේ තියෙන එක ටක් ගාලා ලියා ගන්න. ඊට පස්සේ මේ සූත්‍රය ලියාගත්තට පස්සේ එතන යටින් තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. 2020 3:30 කින් අවසන් වර්ෂය තුලදී 2020 3:30ක දිනේ අවසන් වර්ෂය තුලදී මෙම ව්‍යාපාරයේ රස කැවිලි නිමි ඒකක අත රස කැවිලි 10000ක් නිෂ්පාදනය කර ඇතනම් 10000ක් නිෂ්පාදනය කර ඇතනම් 10000ක් නිෂ්පාදනය කර ඇතනම් එක රස කැවිල්ලක පිරිවැය පහත දැක්වේ. එක රස කැවිල්ලක පිරිවැය පහත දැක්වේ. මේක ලියා ගන්න දැන්. ගණනය කිරීම ලියා ගන්න. 7,34,000 බෙදනවා 10000යි. එක පිරිවැය 73,740 කියලා ගන්න. හරිනේ.
අර ඔයාලට ලියා ගන්න බැරි වෙනවනම් වේගෙ වැඩි නම් වීඩියෝ එකක් නේ තියෙන්නේ. වීඩියෝ එක පොස් කරලා ලියාගෙන ඊට පස්සේ එතන ඉඳන් ආයෙ ප්ලේ කරන්න. පැහැදිලිද? නමත කියලා කියවෙයි. සර් එහෙමීට එහෙම කියලා කියවෙයි. බලන්න නැහැ නේ එහෙම කියලා. ඊළඟට තව පොඩි අනුමාත්‍රකාවක් ලියන්න. ලාභාන්තිකය. ලාභාන්තිකය කියන අනුමාත්‍රකාවක් ලියන්න ඊළඟට. ඒකකයක පිරිවැයට පස්සේ ලාභාන්තිකය. මොකද්ද ලාභාන්තිකය කියලා කියන්නේ? මේ ඒකකයක පිරිවැය මත කොපමණ ප්‍රතිශතයක් ලාභය ලෙස එකතු කරනවද කියන එකට අපි කියනවා ලාභාන්තිකය කියලා. මොකද්ද? ඒකකයක පිරිවැයෙන් කොපමණ ප්‍රතිශතයක් පිරිවැයෙන් කොපමණ ප්‍රතිශතයක් ලාභය ලෙස දක්වන්නේද යන්න ලාභාන්තිකය ලෙස හඳුන්වයි. එතකොට ඒකකයක ලාභාන්තිකය හැදෙන්නේ ඒකක ලාභාන්තිකය සමානයි ඒකකයක පිරිවැය වැඩි කරනවා ලාභාන්තික ප්‍රතිශතය. ඒකකයක පිරිවැය වැඩි කරනවා ලාභාන්තික ප්‍රතිශතය. මේක ලියාගන්න. ඒකකයක පිරිවැය වැඩි කරන ලාභාන්තික ප්‍රතිශතය. සූත්‍රය ලියාගන්න. right? ඊළඟට තරුවක් දාලා ලියාගන්න. තරුවක් දාලා ලියාගන්න. ඊට ජෛනිකයේ ව්‍යාපාරය සිය ලාභාන්තිකය 10% ලෙස තීරණය කර ඇතනම් ලාභාන්තිකය 10% ලෙස තීරණය කර ඇතනම් එක් ඒකකයකින් ඔවුන්ට ලැබෙන ලාභාන්තිකය පහත දැක්වේ. එක් ඒකකයකින් ඔවුන්ට ලැබෙන ලාභාන්තිකය පහත දැක්වේ. කොහොමද ගණනය කරන්නේ? ඒකකයක ලාභය සමානයි 73.40යි පිරිවැය. ඒක වැඩි කරනවා කීයෙන්ද? 100%. ලාභාන්තිකය 100%. එතකොට 100%න් වැඩි කරන්න තියෙනවා. කීයද? 7.34ක්. හරිනේ? ඊළඟට දැන් ඔන්න එහෙනම් ඒකකයක් විකුණනකොට මෙයාලා 73.40ක් පිරිවැය වෙච්ච එකට ලාභාන්තිකය කියලා එකතු කරනවා 7.34ක්. තුන්වෙනි අනුමාත්‍රකාව ලියා ගන්න. ඒකකයක පිරිවැය ලාභාන්තිකයට පස්සේ ඒකකයක විකුණුම් මිල. ඒකකයක විකුණුම් මිල. මොකක්ද දැන් ඒකකයක විකුණුම් මිල කියන්නේ? ඒකකයක විකුණුම් මිල සමානයි ඒකකයක පිරිවැය ධන මොනාන්තිකය ලාභාන්තිකය. මේක ලියාගන්න. ඒකකයක විකුණුම් මිල කියන්නේ පිරිවැයට ලාභාන්තික එකතු. හොඳට මතක තියාගන්න. හදපු ගානට විකුණන්නේ නැහැ නේ. ව්‍යාපාරයක් තමන්ගේ භාණ්ඩ හදන්න ගිය වියදමට විකුණන්නේ නැහැ. විකුණන්නේ ඒකකයක පිරිවැයට යම් ලාභයක් එකතු කරලා. ලාභය ගණනය කරගන්නේ ලාභාන්තිකය තීරණය කරලා. එතකොට අපි ඒකකයක විකුණුම් මිල හදා ගන්නවා ඒකකයක පිරිවැයට ඒකක ලාභාන්තිකය එකතු කරලා.
ඒක සූත්‍රයේ. දැන් එතකොට ජයනිගේ ව්‍යාපාරයේ එක රස කැවිල්ලක විකුණුම් මිල පාලියන්න රස කැවිල්ලක විකුණුම් මිල මම උඩට යනවා ළමයි පේන්නේ නැහැ නේ. රස කැවිල්ලක විකුණුම් මිල සමානයි ඒකකයක පිරිවැයාවේ 73.40යි. ඒකට එකතු කරනවා ලාභාන්තිකය 7.3යි. 7.30යි. 34යි. ඒක එකතු කරනවා. රුපියල් 80.75ක් වගේ වෙනවා රස කැවිල්ලක විකුණුම් මිල. රස කැවිල්ලක විකුණුම් මිල. right. රස කැවිල්ලක විකුණුම් මිල එතකොට 80.74යි. පැහැදිලිද? ගැටලු තියෙනවා නම් අපිට යොමු කරන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න පස්සේ යනවා. එතකොට අපි මේ වෙනකොට 4 1 2 3 නෑ 2 3 4 5 සහ 6 කියන ගැටලු සාකච්ඡා කරලා ඉවරයි. මේනොට ඔයා සරල විදිහට නිෂ්පාදන පිරිවැය ගණනය කරගන්න දන්නවා. ඒ වගේම ඒකකයක පිරිවැය ගණනය කරගන්න දන්නවා. ලාභාන්තිකය ගණනය කරන්න දන්නවා. භාණ්ඩයක විකුණුම් මිල ගණනය කරගන්න දන්නවා. දැන් මෙතනින් ඉස්සරහට අපිට කතා කරන්න තියෙන නොනිමි තොග ගැන. නොනිමි තොග ගැලපීම සම්බන්ධයෙන්. අපි ඒ කොටසට යමු. එන පිටු අංකය 8ට එන්න ටියුට් එකේ පිටු අංකය 8 පෙරලා ගන්න. පිටු අංකය 8 පිටු අංකය 8 ලියන පොතේ ලියන්න නොනිමි ගැලපීම කියලා. නොනිමි තොග ගැලපීම. නොනිමි තොග ගැලපීම. නැත්නම් අර්ධ නිමි තොග ගැලපීම. නොනිමි තොග ගැලපීම. WIP කියලා අපි කියනවා work in progress. WIP කියලා කියනවා නැත්නම් නොනිමි තොග ගලපන්න යන. දැන්ලා මොනවද මේ නොනිමි තොග කියලා අපි දැනගන්න ඕනි. නොනිමි තොග කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී සම්පූර්ණ තත්ත්වයටපත් නොවිච්ච. ඒ කියන්නේ හදලා ඉවර නැති හේවත් භාගයට හදපුවාට තමයි කියන්නේ අපි මොනවා කියලාද නොනිමි තොග කියන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් කමිස නිෂ්පාදනය කරද්දී නිමි තොගයේ බවට පත් වෙන්න නම් නැත්නම් නිමි ඒකකයක් වෙන්න නම් කමිසේ සියලු දේවල් සම්පූර්ණ වෙලා තියෙනවා. සාක්කුව, බොත්තම් ටික, සාක්කුවක් තියෙන එකක් නම් ඒ සාක්කුව, බොත්තම් ටික සහ ඇසුරුමට එනකන් සියලු දේවල් සම්පූර්ණ වෙලා තියෙනවා. එහෙම වුණොත් තමයි අපි ඒක සලකන්නේ නිමි ඒකකයක් කියලා. ඒතකොට සමහරක් ඒවා තියෙන්න පුළුවන් භාගයට හදලා. ඒ කියන්නේ කමිසේ ඔක්කොම හරි බොත්තම් ටික තාම හයි කළා නැහැ. ඒවලස් කමිසේ සාක්කුව තාම මහලා නැහැ. එහෙම නැත්නම් කමිසේ වැඩ ටික ඉවරයි නමුත් ඇසුරුම් කරලා නැහැ තාම. එනේ ඒවට අපි කියනවා අර්ධ නිමි තොගේවත් නොනිමි තොග කියලා. එතකොට ළමයි මේ නොනිමි තොග කියන ඒවා මේ කාලච්ඡේදයේදී නිමි භාණ්ඩය බවට පත් වෙලා නැහැනේ. ඒ කියන්නේ එයාව සම්පූර්ණත්වයට තාමපත් වෙලා නැහැ. එහෙනම් මේ කාලච්ඡේදය තුලදී යාට නිෂ්පාදන පිරිවැයනුත් දරන්න නැත්තේ යම් කොටසක් විතරයි. යම් කොටසක් විතරයි. උදාහරණයක් විදිහට කමිසේ කතන්දරය ගත්තොත් එහෙම අපි හිතමු කමිසේ රෙදිවල පිරිවැයන් සාක්කුව තාම මහලා නැත්නම් සාක්කුවත් එක්ක සම්පූර්ණ රෙදිවල පිරිවැය යනවා 225ක්. සාක්කුව කොටසට යනවා රුපියල් 25ක්. එහෙමනම් මේ කාලච්ඡේදය තුලදී කමිසල්ලපු නැති සාක්කුවකට ගිහිලා තියෙන්නේ.
කමිස සාක්කු අල්ලපු නැති කමිසයකට ගිහිලා තියෙන්නේ. මොකද්ද? සාක්කුවක් අල්ලපු නැති කමිසයකට ගිහිලා තියෙන්නේ. රුපියල් 200ක් විතරයි. ඇයි? කමිසේ ඔක්කොටම 225යි. සාක්කුවට 25යි. 200ක් කියන්නේ ඉතිරි කොටස් වලට. එතකොට කමිසෙට සාක්කුව අල්ලලා නැත්තම් එයා අර්ධ නිමි. ඒ කියන්නේ බාගෙට හදපුවා. නොනිමි. එතකොට නොනිමි එකක පිරිවැය වෙන්නේ නිමි එකක පිරිවැයට යන සම්පූර්ණ ගාන නෙමෙයි ඊට අඩු ගාන. නිමි කමිසයක් 225ක් වෙනකොට නොනිමි කමිසයක් වෙන්නේ 200යි. පැහැදිලිද? එහෙනම් ළමයි අපි මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කරනකොට නොනිමි තොගයක් තියෙනවා නම් ඒ නොනිමි තොගය තාම නිමි බවට පත් වෙලා නැති නිසා ඒ නොනිමි වල වටිනාකම නිෂ්පාදන පිරිවැයෙන් අයින් කරන්න ඕන. මොකද යම් කාලච්ඡේදයක නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමේදී බාගෙට හදපු තොගයක් තියෙනවා. ඒ බාගෙට හදපු තොගේ වටිනාකම නිෂ්පාදන පිරිවැයෙන් මොනා කරනවද? අයින් කරනවා. මොකද බාගෙට හදපු අපිට වෙළඳාංශයට මාරු කරන්න බෑ. විකුණන්න බෑ. සහ එයා වෙනුවෙන් තව වියදම් ටිකක් දරලා එයාව සම්පූර්ණත්වයටපත් කරන්න වෙන්නේ ඊළඟ අවුරුද්දේදී. ඊළඟ කාලච්ඡේදයේදී. ඉදිරි කාලච්ඡේදයේදී. එහෙනම් මේ අවුරුද්දේ මුළු නිෂ්පාදන පිරිවැයෙන් ඒ බාගෙට හදපු භාණ්ඩවල පිරිවැය මොනා කරන්න ඕනේද? ඉවත් කරන්න. දැන් නොනිමි ගලපනවා කියලා අපි කරන්නේ අන්නේ. බාගෙට හදපු ඒ වගේ පිරිවැය තක්සේරු කරලා ඒ පිරිවැය නිෂ්පාදන පිරිවැය ඉවත් කරනවා. පැහැදිලිද? එහෙම යම් කාලච්ඡේදයක අවසානයේට බාගෙට හදපුවා ඉතුරු වෙලා තියෙනවා නම් අපි ඒවට කියනවා අවසාන නොනිමි. වර්ෂ අග නැත්නම් අවසාන නොනිමි. ඒ අවසාන නොනිමි ටික තමයි නිෂ්පාදන පිරිවැයෙන් වා දැන් අයින් කරන්නේ. බාගෙට හදපේ. ඒ වගේම තමයි ඒ කාලච්ඡේදය තුලදීම ගිය අවුරුද්දේ බාගෙට හදපු ටික සම්පූර්ණ කරන්න ඉඩ තියෙනවා. මේ අවුරුද්දේ අවසාන නොනිමි ටික අහක් කරා ඒක ලබන අවුරුද්දේ සම්පූර්ණ වෙන හින්දා. එතකොට එයාට මේ අවුරුද්දේදී දරලා තියෙන්නේ එයාට දැරිය යුතු පිරිවැයෙන් යම් කොටසයි. අර කමිසේ කතන්දරේ මතක තියාගන්න ඕනේ. 200ක රෙදි දාලා තියෙන්නේ. 25ක රෙදි දාන්නේ ලබන ඊළඟ අවුරුද්දේ. එහෙනම් ඒ ටික අයින් කරා. ඒ වගේම ඔයා හිතන්නකෝ ගිය අවුරුද්දේ සාක්කු මහපු නැති කමිස ටිකක් ඉතිරි වෙලා තිබ්බා කියලා. එතකොට ඒ කමිසවල සාක්කු මහන්නේ මේ අවුරුද්දේදී. පැහැදිලිද කතාව? අපි එහෙම යම් ගිණුම් කාලච්ඡේදයක් ආරම්භයේ ඉතුරු වෙලා තියෙන නොනිමි වලට කියනවා මොන නොනිමි කියලාද? ආරම්භක නොනිමි කියලා. එතකොට ඒ ආරම්භක නොනිමි වල වටිනාකම අපි මොකද කරන්නේ? ප්‍රවර්තන වර්ෂයේ නිෂ්පාදන පිරිවැයට එකතු කරනවා. ඇයි එයාගේ වටිනාකම ගිය අවුරුද්දේ නිෂ්පාදන පිරිවැයෙන් අහක් කරානේ. අහක් කරලා මේ අවුරුද්දේදී යාව නිෂ්පාදනය කරනකොට එයා නිෂ්පාදනය සම්පූර්ණ වෙන නිසා එයාගේ පිරිවැය ටික ගිය අවුරුද්දේ අහක් කරපු වටිනාකම පිරිවැය ටික මේ අවුරුද්දේ නිෂ්පාදන පිරිවැයට එකතු කරනවා. එකතු කරලා අපි කරන්නේ මේ අවුරුද්දේ අවසාන තොගය අවසාන නොනිමි තොගය නිෂ්පාදන පිරිවැයෙන් මොනා කරනවද? අඩු කරනවා. එහෙනම් නොනිමි ගලපන එක හරිම ලේසියි ළමයි. නොනිමි ගලපන්නේ කොහොමද? අපි ආරම්භක නොනිමි ටික නිෂ්පාදන පිරිවැයට එකතු කරනවා. අවසාන නොනිමි ටික නිෂ්පාදන පිරිවැයෙන් අඩු කරනවා. අඩු කරලා තමයි අපි ගණනය කරගන්නේ මොකද්ද? මුළු නිෂ්පාදන පිරිවැය. තේරුණාද කතාව? එතකොට ළමයි අර නැවතත් මම පොඩ්ඩක් උතර කමිසේ ගිය අවුරුද්දේදී 200ක රෙදි දාලා තිබ්බනේ. ඒ 200ක අගේට තමයි දැන් කමිස ටික තියෙන්නේ. බාගෙට හදපු කමිස ටික තියෙන්නේ. ඒ 200 මේ අවුරුද්දේ නිෂ්පාදන පිරිවැයට එකතු කරලා ගිය අවුරුද්දෙන් ආපු ගාන මේ අවුරුද්දේදී කමිසට දානවා තව කීයක්ද? 25ක රෙදි. ඒ 25ක රෙදි ටික මේ අවුරුද්දේ මොන පිරිවැයේ තියෙනවද? ද්‍රව්‍ය පිරිවැය ඇතුලේ තියෙනවනේ යාට මහපු කමිස සාක්කු ටික. ඒතර ඒ ටික මේ අවුරුද්දේදී මෙතනින් මොකක් වෙනවද? එකතු වෙනවා. 200ක් ගිය අවුරුද්දෙනුත් 25ක් මේ අවුරුද්දෙනුත් ඇවිල්ලා මේ අවුරුද්දේ කමිසය නිමි ඒකකයක් බවට පත් වෙනවා. පැහැදිලිද කතාව? එනේ හින්දා අපි ආරම්භක නොනිමි නිෂ්පාදන පිරිවැයට එකතු කළා අවසාන නොනිමි නිෂ්පාදන පිරිවැයෙන් අඩු කරන්න ඕනේ. පැහැදිලිද කතාව? පටිඋට් එකේ 8 වෙනි පිටුවේ නොනිමි තොග නැත්නම් අර්ධ නිමි කියලා ඉඩ තියලා තියෙනවා. එතෙන්ට එන්න. එතෙන්ට ඇවිල්ලා ලියන්න නොනිමි තොග කියන්නේ මොනවද කියලා. යන්න.
යම් කාලච්ඡේදයක් තුල නිමි ඒකක බවට පත් නොවූ හෙවත් නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණ නොවූ ඒකක ඇලයිරක් භාණ්ඩ නොනිමි තොග ලෙස හඳුන්වනු ලැබේ. ඊළඟට ඒකටම මෙම නොනිමි තොගවල පිරිවැය නිෂ්පාදන පිරිවැය තුල ඇතුළත් කළ නොහැක. right යන්න ඊට පස්සේ නොනිමි තොග ගැලපීම යටතේ ආරම්භක නොනිමි කියන තැනට එතන ලියන්න ආරම්භක නොනිමි කියන තැන ලියන්න යම් කාලච්ඡේදයක් ආරම්භයේදී ව්‍යාපාරය සතු ඇති නොනිමි තොග වේ. වෙන පාඩ පෑනක් අරන් ලියන්න. ආරම්භක නොනිමි මෙම කාලච්ඡේදය තුලදී නිමි භාණ්ඩ බවට පත්වන හේයින් ආරම්භක නොනිමි ඒකක නැත්නම් ආරම්භක නොනිමි ප්‍රවර්තන කාලච්ඡේදය තුලදී නිමි භාණ්ඩ බවට පත්වන හේයින් ඒවායේ වටිනාකම ඇලෙයිරක් පිරිවැය ප්‍රවර්තන වර්ෂයේ නිෂ්පාදන පිරිවැයට එකතු කරනු ලැබේ. හරි ඊළඟට අවසාන නොනිමි වලට යන්න. අවසාන නොනිමි යම් කාලච්ඡේදයක් අවසානයේ ඉතිරිව ඇති
නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණ නොවූ ඒකක ඇලයිරක් භාණ්ඩ වේ. ඒකක ඇලයිරක් භාණ්ඩ වේ. ඉදිරි වර්ෂයේදී එම ඒකකවල ඉතිරිය සම්පූර්ණ වන නිසා ඒවායේ වටිනාකම ප්‍රවර්තන වර්ෂයේ නිෂ්පාදන පිරිවැයෙන් අඩු කළ යුතු වේ. හරි ළමයි දැන් ලියාගෙන තියෙන්නේ. එතකොට ආරම්භක නොනිමි අවසාන නොනිමි ගලපන විදිහ දැන් පැහැදිලි. ඊළඟට තව පොඩි කොටසක් තියෙනවා. අපි ඒක දැන් බලමු. මේ නොනිමි ගලපන ස්ථානය. නොනිමි ගලපනවා ප්‍රාථමික පිරිවැයට වගේම මුළු නිෂ්පාදන පිරිවැයට. ඒකට හේතුව හා නොනිමිතක තක්සේරු කිරීම අපි ඊළඟට බලමු. right. එතකොට අපි මේ නොනිමි තක්සේරු කිරීම සහ ගැලපීම ළමයි ඊළඟ කොටසින් බලමු. ඒ කියන්නේ ලබන සතියේ ක්ලාස් එකේදී බලමු. ඔයා එතකොට මේ නෝට් එක සම්පූර්ණ කරගන්න, ඒ ටික කියව ගන්න. අර ප්‍රශ්න තියෙනවා නම් WhatsApp group එකට දාන්න. එතෙන්ට ඒක යොමු කරන්න. ඒතර අපි මම අදට මෙතනින් මේ කටයුතු නතර කරනවා. අද homework නැහැ එතකොට. group එක බලන්න. මම group එකේ මොනවා හරි මේකට අදාළ කොටස් දානවා. පැහැදිලිනේ? හරි. එහෙනම් අයිබෝන් හැමෝටම.